අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි අද දවසේ ඔයාලගේ 11 ශ්‍රේණිය මූල්‍ය ප්‍රකාශන වලට අදාළ ඊළඟ පාඩම පස්වෙනි පාඩම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. හරි. ඔයාලා මේ වෙනකොට මූල්‍ය ප්‍රකාශන වලට අදාළව හතරවෙනි පාඩම සාකච්ඡා කරා නේ. හරි. එතකොට මේ පාඩම් දෙකම එකිනෙකට සම්බන්ධයි. 11 ශ්‍රේණියේ වැඩි විෂය පතයක් තියෙන්නේ මේ මූල්‍ය ප්‍රකාශන වලට. අපි දන්නවා ඔයාලගේ සාමාන්‍ය පෙළ කොමර්ස් පේපර් එකේ මූල්‍ය ප්‍රකාශන වලට වැඩි බර තැබීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ පාඩමට ලොකු බර තැබීමක් තියලා තමයි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා අපි මේ ගැලපුම් සටහන් කියන මාතෘකාව පුළුල්ව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා කලින් වීඩියෝ ටික බලලා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් පුංචි අවබෝධයක් තියෙනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පිළියෙල කරන්නේ කොහොමද? නේද? අපි දන්නවා ලාභ හෝ අලාභ ප්‍රකාශයෙන් අපි ගණනය කරනවා ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය. එහෙම නැත්නම් අපි කියනවා ශුද්ධ ලාභය හෝ අලාභය කියලා. ඒ වගේම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල අපි ගණනය කරනවා යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය. අපි දන්නවා මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ වත්කම් වගකීම් සහ හිමිකම් ව්‍යාපාරයේ යම් නිශ්චිත දිනකට කොච්චරක වත්කම් තියෙනවද, ඒ වගේම තමයි කොච්චරක වගකීම් තියෙනවද, ඒ වගේම අයිතිකරුගේ හිමිකම කොපමණද කියලා ගණනය කරලා ඒ ප්‍රකාශය තුලින් අපි පෙන්눔 කරනවා. හරි. අපි දන්නවා එතකොට ලාභ හෝ අලාභ ප්‍රකාශයෙන් ශුද්ධ ලාභය ගණනය කරද්දී ආදායම් සහ වියදම් ඇතුළත් කරලා තමයි ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්නේ. මේ වෙනකොට ඔයාලට ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පිළියෙල කිරීම සම්බන්ධයෙන් පුළුල් දැනුමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හරි. එහෙනම් අපි මේ පාඩමට යන්න කලින් ඔයාලට අනිවාර්යෙන් ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුමයි. ඒ ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය අපි ගැලපුම් සටහන් සහිතව පිළියෙල කරන්නයි මේ පාඩමේදී ඉගෙන ගන්නේ. හරි, බලමු අපි මෙන්න ඔයාලගේ පාඩමේ මාතෘකාව ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන. මූල්‍ය ප්‍රකාශනමයි. දැන් ඊට කලින් පාඩමේදී අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරා දරුවනේ ගැලපුම් සටහන් නැහැ නේද? නමුත් අපි මෙතෙන්දී ගැලපුම් සටහන් සහිතව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. එහෙනම් අපි බලමු මේ පස්වෙනි පාඩම යටතේ ඔයාලට සාකච්ඡා කරන්න තියෙන්නේ මොනවාද කියන එක. හරි. මේ බලන්න. පළවෙනි එකේදී අපි කතා කරනවා ගැලපුම් සටහන් හැඳින්වීම. මොනවාද ගැලපුම් සටහන් කියන්නේ කියලා අපි සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි අපිට සාමාන්‍ය පෙළ මට්ටමේදී දරුවනේ ගැලපුම් සටහන් හතරක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙනවා නේ. හරි. එතකොට මෙන්න මේ කියන ගැලපුම් සටහන් හතර සම්බන්ධයෙන් අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා උපචිත වියදම්, ඒ වගේම තමයි උපචිත ආදායම්, ඒ වගේම බොල් ණය සහ ෂයවීම් සම්බන්ධයෙන්. ඔන්න ඔය කියන ගැලපුම් සටහන් හතර සම්බන්ධයෙන් අපි පුළුල්ව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ජංගම නොවනවත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ුත්, ඒ වගේම ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම. ඔන්න ඕක තමයි අපිට වැදගත්ම දේ. මේ සියලු ගැලපුම් ඇතුළත් කරලා අපි පිළියෙල කරනවා මූල්‍ය ප්‍රකාශන. හරි. අපි දන්නවා ඔයාලගේ O level කොමර්ස් පේපර් එකේ අනිවාර්ය නේද? අනිවාර්යෙන්ම එන ප්‍රශ්නයක්. ඔයාලට තෝරගෙන හදන්න පුළුවන්. නමුත් අනිවාර්යෙන් එන ප්‍රශ්නයක්. ඒ නිසා ලකුණු වැඩි සංඛ්‍යාවක් මූල්‍ය ප්‍රකාශන වලින් ඔයාලගේ MCQ පේපර් එකේ සහ ඔයාලගේ සෙකන්ඩ් පේපර් එකේ ලකුණු වැඩි සංඛ්‍යාවක් හම්බෙන මාතෘකාව තමයි මේ මූල්‍ය ප්‍රකාශන කියලා කියන්නේ. හරි. එහෙනම් ඔයාලට පැහැදිලි මේ පාඩම ඉගෙන ගන්න එකේ ලොකු වැදගත්කමක් තියෙන. ඒ නිසා අපි පුළුල්ව එකින් එක ගැලපුම් සටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. හරි. අපි බලමු මෙන්න ගැලපුම් සටහන් හැඳින්වීම. දැන් ඔයාලා කලින් පාඩමේදී කතා කරා ශේෂ පිරික්සුමක් දිහා බලාගෙන ඔයාලා හැදුවා ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයනේ. හරි. එතකොට ඔයාලට දැන් පුළුවන් ශේෂ පිරික්සුම දිහා බලාගෙන අපිට දීලා තිබ්බා ශේෂ පිරික්සුමක්. ඒ ශේෂ පිරික්සුමේ ආදායම් සහ වියදම් ගිණුම් වල ශේෂ ඇතුළත් කරමින් අපි හැදුවා මොකක්ද? ලාභ හෝ අලාභ ප්‍රකාශය. ඒ වගේම තමයි ඉතුරු වත්කම් වගකීම් සහ හිමිකම් ගිණුම් වල ශේෂ ඇතුළත් කරමින් අපි පිළියෙල කරා ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරි. එහෙනම් මොකක්ද මේ ගැලපුම් සටහන් කියලා කියන්නේ?
නේද? වචනේම තියෙනවා ගැලපුම් නේ. ගැලපුම් සටහන්. හරි. දැන් අපි මේ දක්වා ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂය යටතේ අපි කතා කරේ. ඔයාලට මතක ඇති. අපි මුලින්ම 10 ශ්‍රේණියේදී ඉඳන් ඔයාලා ඉගෙන ගත්ත ගිණුම්කරණය 4 වෙනි පාඩම නේ. ගිණුම්කරණයේ හැඳින්වීමේ ඉඳන් 10 ශ්‍රේණියේ 4 වෙනි පාඩම ගිණුම්කරණය කොටස් මේ දක්වා අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි පුංචි මතක් කිරීමක් කරගමු. අපි ඉස්සල්ලාම මොකද කරේ? සරලව ගනුදෙනු අපි ප්‍රථමයෙන්ම මූලික සටහන් පොත්වල සටහන් කරා. නේද? අපි ක්‍රියාවලියේ අංග කීපයක් බලමු. මූලික සටහන් පොත්වල ඇතුළත් කිරීම. ගනුදෙනුවක් අපි ප්‍රථමයෙන් ඇතුළත් කරන්නේ මූලික සටහන් පොත්වල. ඊට පස්සේ අපි ලෙජර් ගිණුම් වලට පිටපත් කරනවානේ. මූලික සටහන් පොත්වල ඇතුළත් කර ගනුදෙනු ලෙජර් ගිණුම් වලට පිටපත් කිරීම. අපි කියනවා එහෙම නැත්නම් ලෙජරයට පිටපත් කිරීම කියලා නේ. හරි. ඊට පස්සේ තමයි අපි 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා ලෙජර් ගිණුම් යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ ලෙජරේ පවතිනනේ. මතකයිනේ ලෙජරේනේ. හරි. මොකක්ද ලෙජරේ කියලා කියන්නේ? ව්‍යාපාර ආයතනයක සියලු වර්ගවල ලෙජර් ගිණුම් අඩංගු ස්ථානය. එහෙනම් අන්නේ කියන ලෙජරේ තියෙන සියලු වර්ගවල ගිණුම් ටික අපි යම් නිශ්චිත දිනකට තුලනය කරලා ශේෂයන් ලබා ගත්තනේ. හරි. එහෙනම් ඒකල්ලා ඒ ශේෂයන් ආශ්‍රයෙන් අපි පිළියෙල කරා මොකක්ද? ශේෂ පිරික්සුම කියන එක පිළියෙල කරා. හරි. මෙන්න එහෙනම් ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. මේ දක්වා අපි සාකච්ඡා කරලා තියෙන්නේ නේ. හරි. තව මතක් කරනවා නම් ඊට පස්සේ අපි කතා කරා ශේෂ පිරික්සුම අසමාන වීම සම්බන්ධයෙන්. ශේෂ පිරික්සුම අසමාන වුණොත් අපි හඳුනා ගන්නවා අනිවාර්යෙන් මොනවාද වෙලා තියෙන්නේ? ගිණුම්කරණයේ වැරදි සිද්ධ වෙලා කියලා. අපි 10 ශ්‍රේණියේ අවසාන පාඩමේදී කතා කරා ළමයි. වැරදි නිවැරදි කරලා අපිට නව ශේෂ පිරික්සුමකුත් හැදුවනේ. හරි. එහෙනම් ඔන්න ඔය කියන ශේෂ පිරික්සුම දිහා බලාගෙන තමයි අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ නේ. ගිණුම්කරණයේ අවසාන නිමැවුම. අපි අවසාන අදියරට ඇවිල්ලා තියෙන්නේ නේ. එහෙනම් ඒක පුද්ගල ව්‍යාපාරයක අපි දන්නවා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරලා කාටද ඉදිරිපත් කරන්න ඕනේ? ඇල්මැති පාර්ශවයන්ට. එහෙනම් ඇල්මැති පාර්ශවයන්ට අපි ව්‍යාපාරයේ සත්‍ය හා සාධාරණ තොරතුරු සපයන්න ඕනේ. එහෙනම් ඒ තොරතුරු සපයන්න මෙන්න මේ කියන ශේෂ පිරික්සුමේ අපි හදපු ශේෂ පිරික්සුමේ යේ යම් නිශ්චිත කාලච්ඡේදයක් පුරාවට නේ අපි හිතමු ගිණුම් වර්ෂයක් පුරාවට තාම ඇතුළත් වෙලා නැති ගනුදෙනු තියෙන්න පුළුවන් නේ. ශේෂ පිරික්සුමේ තාම ඇතුළත් වෙලා නැති ගනුදෙනු තියෙන්න පුළුවන්. අන්න එහෙනම් ඒ කියන ගනුදෙනු ඇතුළත් කිරීමට අදාළ සටහන් වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? මෙන්න මේ කියන ගැලපුම් සටහන් කියලා කියන්නේ. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ තාම ඇතුළත් වෙලා නැති ශේෂ පිරික්සුමේ තියෙන අගයන් වල වෙනස් වීම ලක්වන ගනුදෙනු තියෙන්න පුළුවන්. අන්න ඒවා ඇතුළත් කරන එකට තමයි අපි කියන්නේ මොනවාද කියලා? මේ ගැලපුම් සටහන් ඇතුළත් කිරීම කියලා. හරි. බලමු අපි මෙන්න ගැලපුම් සටහන් හැඳින්වීම. මූල්‍ය ප්‍රකාශන වලට යොදාගත යුතු නිවැරදි අගයන් ලැබෙනසේ. අන්න අපි කිව්වා මූල්‍ය ප්‍රකාශන කාටද දෙන්නේ? ඇල්මැති පාර්ශවයන්ට. එහෙනම් නිවැරදි අගයන් ලැබෙනසේ සිදු කළ යුතු වන වෙනස්කම්. අන්න වැදගත්නේ. අපි කියනවා නේද? ශේෂ පිරික්සුමේ තවදුරටත් ඇතුළත් වෙලා නැති තොරතුරු මූල්‍ය ප්‍රකාශන හදන්න කලින් මූල්‍ය ප්‍රකාශන වලට ගන්න ඕන තොරතුරු වල වෙනස් වීම ලක් වෙන්න පුළුවන්. අන්නේ වෙනස්කම් සඳහා ගිණුම් වල ගලපනු ලබන සටහන් අන්න මොකක්ද කියන්නේ? අපි ගැලපුම් සටහන් කියලා කියනවා. පැහැදිලි නේද? ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන අපි දන්නවා ලාභ හෝ අලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී තාම ගිණුම් වර්ෂයට අදාළව ඇතුළත් වෙලා නැති තොරතුරු තියෙන්න පුළුවන්. අන්නේ තොරතුරු වෙනස් වීමකට ලක් කරනවා නම් අන්න ඒ වලට තමයි අපි කියන්නේ දරුවනේ ගැලපුම් සටහන් කියලා කියන්නේ. හරි. එහෙනම් බලමු අපි මෙන්න මේ ගැලපුම් සටහන් අපි ඇතුළත් කරන්නේ උපචිත සංකල්පයට අදාළ. මෙතනදී අපිට වැදගත් වෙනවා මේ උපචිත සංකල්පය. හරි. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. මේ උපචිත සංකල්පය කියන්නේ මොකක්ද කියන එක. මේ බලන්න. ගැලපුම් සටහන් අපි ඇතුළත් කරන්නේ උපචිත සංකල්පයට අදාළව. අපි උදාහරණයක් විදියට ගමු ළමයි. යම් වර්ෂයක
මොකක් හරි වර්ෂයක 1 දිනට ව්‍යාපාරය බැංකු ණයක් අරගෙන තියෙනවා රුපියල් ලක්ෂ 2ක. රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් අරගෙන තියෙනවා. අපි හිතමු පොලී ප්‍රතිශතය වාර්ෂිකව 10%යි කියලා. පොලී ප්‍රතිශතයේ උදාහරණයක් විදිහට අපි ගමු වාර්ෂිකව 10%යි. හරි. දැන් අපි බලමු ලක්ෂ 2යි බැංකු ණය ගත්තේ රුපියල් ලක්ෂ 2යි වටිනාකම වාර්ෂිකව පොලිය ගෙවන්න ඕනේ 10%ක්. හරි. අපිට ගණනය කිරීමෙනවා කීයක් පොලිය ගෙවන්න ඕනද රුපියල් 20000ක් වාර්ෂිකව ගෙවන්න ඕන. නමුත් අපි හිතමු ඒ අවුරුද්දේ 12.31 දිනවන විටත් මුදලින් ගෙවලා තියෙන්නේ රුපියල් 15000යි. බැංකු ණය පොලිය අපි ගෙවලා තියෙන්නේ හිතන්න 15000යි ගෙවලා තියෙන්නේ. එහෙනම් මේ බලන්න තව අපි ගෙවිය යුතුයි කීයද රුපියල් 5000ක්. මේ සරල උදාහරණයක් මම මේ ගත්තේ මේ ගැලපුම් සටහන් වලට අදාළ මේ උපචිත සංකල්පය පැහැදිලි කරන්න. හරි මේ බලන්න වර්ෂයට අදාළ බැංකු ණය පොලිය රුපියල් 20000යි. නමුත් මුදලින් ගෙවලා තියෙන්නේ කීයයිද රුපියල් 15000යි නේද? එහෙනම් දැනටමත් අපේ ශේෂ පිරික්සුමේ බැංකු ණය පොලිය කියලා තියෙන්නේ කීයයිද රුපියල් 15000. එහෙනම් අපි 12.31න් අවසන් වර්ෂයට පිළියෙල කරනවා ලාභ හෝ අලාභ ප්‍රකාශය. එහෙනම් අපි දන්නවා ලාභ හෝ අලාභ ප්‍රකාශය පිළියෙල කරන්නේ උපචිත සංකල්පයට අනුව. ඒ කියන්නේ වර්ෂයට අදාළ සියලු වියදම් සහ ආදායම් අපි ඇතුළත් කරන්න ඕනේ. අන්න ඒකයි කියන්නේ උපචිත සංකල්පය. එහෙනම් මේ උදාහරණයේ හැටියට ළමයි බැංකු ණය පොලී ගෙවලා තියෙන්නේ 15000යි. එහෙනම් ශේෂ පිරික්සුමේ තියෙන 15000 අපි ලාභ හෝ අලාභ ප්‍රකාශය දැම්මොත් වැරදි. ඇයි ඒ? බැංකු ණය පොලිය වර්ෂයටම අපි කීයක් ගෙවන්න ඕනේද? 20000ක් ගෙවන්න ඕනේ. 15000ක් ගෙවලා තිබ්බට 20000ක් ගෙවිය යුතුයි. එහෙනම් අන්න ලාභ හෝ අලාභ ප්‍රකාශය අපි ඇතුළත් කරන්න ඕනේ වර්ෂයට අදාළ වියදම කීයද රුපියල් 20000යිනේ. මම මේ වියදම් සම්බන්ධ උදාහරණයක් කතා කරේ. එහෙනම් මෙන්න එහෙනම් උපචිත සංකල්පය මෙතන තියෙනව නේද? තව අපි 5000ක් ගෙවිය යුතුයි. එහෙනම් උපචිත සංකල්පයෙන් කියන්නේ ළමයි මේ බලන්න ගැලපුම් සටහන් වලින් කෙරෙන්නේ වත්කම් වගකීම් ආදායම් වියදම් හා හිමිකම් යන ගිණුම්වල ගිණුම් කාලච්ඡේදයට අදාළව පැවතිය යුතු වටිනාකම් සකස් කිරීමයි. දැන් අපි කියනවා ගැලපුම් සටහන් වලින් කරන්නේ අර කියන ගිණුම් වර්ග පහේ කාලච්ඡේදයට අදාළව තියෙන්න ඕන වටිනාකම් සකස් කරන එකනේ. හරි. ගිණුම් කරණයේදී නිවැරදි මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීම සඳහා අන්න වැදගත් දෙයක් මොකක්ද කියන්නේ? ගිණුම් කාලච්ඡේදයට අදාළ වියදම් මුදලින් ගෙවා නොතිබුණද ආදායම් මුදලින් ලැබී නොතිබුණද අන්න වැදගත් දෙයක්. මුදලින් ගෙවා නොතිබුණද ආදායම් මුදලින් ලැබී නොතිබුණද ඒවා ගිණුම් කාලච්ඡේදයට අදාළ වේ නම් අපි මොකද කරන්න ඕනේ? ආදායම් හා වියදම් ලෙස සැලකිල්ලට ගන්න ඕනේ. දැන් අපි උදාහරණයක් කතා කරේ මොකක්ද? බලමු අපි මෙන්න එහෙනම් වියදම් සම්බන්ධ උදාහරණයක් අපි කතා කරා. බැංකු ණයක් අරගෙන තියබ්බා ලක්ෂ 2ක 1 දින අවුරුද්දටම පොලිය ගෙවන්න ඕනේ රුපියල් 20000ක්. නමුත් මුදලින් ගෙවලා තිබ්බේ කීයයිද රුපියල් 15000යි මුදලින් ගෙවලා තිබ්බේ. එහෙනම් අන්න ගිණුම් කාලච්ඡේදයට අදාළ ලාභය හෝ අලාභය ගණනය කරද්දී මුදලින් ගෙව්වා හෝ මුදලින් ලැබුණා කියන එක සැලකිලිමත් වෙන්නේ නැතුව වර්ෂයට අදාළ සියලු ආදායම් සහ වියදම් සැලකිල්ලට ගන්න ඕනි කියලා කියනවා. දැන් මේ උදාහරණය ඇටියට අපි 15000 නෙවෙයි බැංකු ණය පොලී විදිහට දාන්නේ කීයයිද? රුපියල් 20000. එහෙනම් අපි 5000ක් ගැලපීම් කරන්න ඕනේනේ. අන්න එහෙනම් 15000ට 5000ක් එකතු වුණාම තව ගෙවිය යුතුයිලු 5000. එහෙනම් ඒ 20000 තමයි අපි මූල්‍ය ප්‍රකාශනවල වියදමක් විදියට සටහන් කරන්න පුළුවන්. ඒ විදිහමයි ආදායම් වලට අදාළව නේ. මුදලින් ලැබිලා තියෙන්නේ පොඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නමුත් වර්ෂයට අදාළ ආදායම තමයි අපි ලාභ හෝ අලාභ ප්‍රකාශයේ ඇතුළත් කරන්න ඕන. ඕක තමයි කියන්නේ මොන සංකල්පයෙන්ද? උපචිත සංකල්පයෙන්. හරි බලමු ළමයි. නැවතත් අපි මෙසේ කරනු ලබන්නේ උපචිත සංකල්පයට අනුකූලවය. හරි මේ බලන්න ළමයි උපචිත සංකල්පයෙන් කියන්නේ මොකක්ද එතකොට? ආදායම් වලට අදාළව මුදලින් ලැබුණු ප්‍රමාණය කුමක් වුවත්
වියදම් වලට අදාළව මුදලින් ගෙවූ ප්‍රමාණය කුමක් වුවත් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කළ යුතු වන්නේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය බවන්න වැදගත් දෙයක්. කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය බව උපචිත සංකල්පය මගින් කියවේ. හරි මොකක්ද එහෙනම් උපචිත සංකල්පයෙන් කියන්නේ? හරි පැහැදිලිනේ අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න ඕනේ. මොකක්ද මේ උපචිත සංකල්පයෙන් කියන්නේ? මුදලින් ලැබුණු ආදායම් ප්‍රමාණයවත් මුදලින් ගෙව්ව වියදම් ප්‍රමාණයවත් නෙවෙයි අපි සැලකිල්ලට ගන්න ලාභ හෝ අලාභ ප්‍රකාශන නැත්නම් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරද්දී ලැබුණත් නැතත් ගෙව්වත් නැතත් වර්ෂයට අදාළ ආදායම සහ වියදම තමයි සැලකිල්ලට ගන්න. පැහැදිලි නේද? හරි. එහෙනම් මෙන්න ගැලපුම් සටහන් ගිණුම්වල ඇතුළත් කරනුයේ අන්න වැදගත් දෙයක්. මොකක් තුලින්ද ගැලපුම් සටහන් අපි ඇතුළත් කරන්නේ ළමයි? පොදු ජර්නලයක් තුලින් නේද? එහෙනම් මේ පොදු ජර්නලය කියන මාතෘකාව අපි මූලික සටහන් පොත් යටතේ කතා කරලා තියෙනවා 10 ශ්‍රේණියේදී. ඔයාලට මතකයි පොදු ජර්නලයේ ඇතුළත් කරන ගනුදෙනු වර්ග කීපයක් තියෙනවා නේද? එතෙන්දී අපි කතා කරා වැරදි නිවැරදි කිරීමේ සටහන්, ආරම්භක සටහන්, ජංගම නොවන වත්කම් ණයට ගැනීම, නැත්නම් අපි කියන ස්ථාවර වත්කම් ණයට ගැනීම. ඒ වගේම තමයි මෙන්න මේ කියන ගැලපුම් සටහනුත් අපි ඇතුළත් කරන්නේ නේද? ප්‍රථමයෙන්ම ඇතුළත් කරන්නේ කොහෙද? පොදු ජර්නලය කියන මූලික සටහන් පොතේ. එහෙනම් ඔයාලට පැහැදිලි ගැලපුම් සටහන් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි. ඒ වගේම තමයි ගැලපුම් සටහන් වලට අදාළයි මේ උපචිත සංකල්පය කියන එක. එහෙනම් අපි මේ ගැලපුම් සටහන් ඇතුළත් කරන මූලික සටහන් පොතට අපි කියනවා පොදු ජර්නලය කියලා. පැහැදිලි නේද? හරි. එහෙනම් අපි බලමු එකින් එක ගැලපුම් සටහන් නේද? හරි. ඊට කලින් බලන්න මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ගැලපුම් සටහන් යොදා ගැනීමේ වැදගත්කම පහත දැක්වෙන පරිදි සාරාංශ කළ හැකි වේ. හරි. ඇයි අපි ගැලපුම් සටහන් ඇතුළත් කරන්න ඕනේ නේ? හරි. මේ බලන්න ලෙජර් ගිණුම්වල සඳහන් වටිනාකම් ගිණුම් කාලච්ඡේදය අවසන් වන දිනට යාවත් කාලීන කළ හැකි වීම. දැන් අර උදාහරණයම ගත්තොත් ශේෂ පිරික්සුමේ තිබ්බේ බැංකු ණය පොලී කියලා ගෙවලා තිබ්බේ 15000යි. නමුත් වර්ෂයට අදාළ ගාණ වෙන්න ඕනේ 20000යි. එහෙනම් අර ගැලපුම් 5000ක් ගැලපුම් කිරීම නිසා නේද මේක යාවත් කාලීන වෙන්නේ. අන්න එහෙනම් ගැලපුම් සටහන් ඇතුළත් කිරීමේ වැදගත්කමක් නේ. හරි. ඊළඟ එක ගිණුම් කාලච්ඡේදය තුල ඉපැයූ ලාභය හෝ අලාභය හෙවත් මෙහෙයුම් ප්‍රතිඵලය නිවැරදිව නේද? දැන් අර උදාහරණය ඇටියට 15000 දැම්මොත් වැරදි බැංකු ණය පොලීනේ. එහෙනම් නිවැරදිව ගණනය කරන්න පුළුවන් අපේ මොකක්ද? ලාභය හෝ අලාභය. එහෙම නැත්නම් අපි කියනවා මෙහෙයුම් ප්‍රතිඵලය. හරි. ඒ වගේමයි ගිණුම් කාලච්ඡේදය අවසන් වන දිනට ව්‍යාපාරයේ වත්කම් වගකීම් හා හිමිකම් හෙවත් මූල්‍ය තත්ත්වය වඩාත් නිවැරදිව අනාවරණය කළ හැකි වීම. අන්න. එහෙනම් මෙහෙයුම් ප්‍රතිඵලය විතරක් නෙවෙයි අපි දන්නවා ව්‍යාපාරයේ වත්කම් වගකීම් හා හිමිකම් ඇතුළත් කරමින් මූල්‍ය තත්ත්වය නේද ගණනය කරනවා යම් නිශ්චිත දිනකට. අන්නේ මූල්‍ය තත්ත්වය නිවැරදිව ගණනය කරන්නත් නේද? දැන් උදාහරණයක් විදිහට අරකේ තව ගෙවිය යුතුයි බැංකු ණය පොලී 5000ක් නේ. ගෙවිය යුතු වියදම් වලට අපි කියන්නේ වගකීමක් කියලා. එහෙනම් අන්න ඔය කියන මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඇතුළත් කරන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අපි ගණනය කරන මූල්‍ය තත්ත්වය නිවැරදිව ගණනය කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඒ වගේමයි මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් මූලධර්ම වලට සහ ප්‍රමිතවලට අනුකූලව සකස් කළ හැකි වීම නේද? ඇයි ඒ ඇල්මැති පාර්ශවයන්ට තමයි තොරතුරු සපයන්නේ. ඒ නිසා ව්‍යාපාරයක ඉන්න සියලු ඇල්මැති පාර්ශවයන්ට මේ තොරතුරු වැදගත් වෙනවා. එහෙනම් ඒවා මූලධර්ම සහ සංකල්ප වලට අදාළව ප්‍රමිතවලට අදාළව නිවැරදිව පිළියෙල කරන්න ඕන නිසා අපි ගැලපුම් සටහන් ඇතුළත් කරනවා. හරි. ඒ වගේම තමයි ව්‍යාපාරයේ කෙරෙහි ඇල්මක් දක්වන විවිධ පාර්ශවවලට ව්‍යාපාරය සම්බන්ධව නිවැරදි තොරතුරු භාවිතා කර නිවැරදි තීරණ ගැනීමට හැකිවීම. අපි දන්නවා ඇල්මැති පාර්ශවයන් තමයි ව්‍යාපාරයේ නේද? තීරණ ගන්න තමයි යාලට ව්‍යාපාරයේ තොරතුරු අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි නිවැරදි මෙහෙයුම් ප්‍රතිඵලය සහ මූල්‍ය තත්ත්වය අනාවරණය කරොත් තමයි එයාලට නිවැරදි තීරණ ගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙනම් ඔයාලට පැහැදිලි ගැලපුම් සටහන් ඇතුළත් කිරීම මගින් මෙන්න මේ කියන ප්‍රයෝජන අපිට හම්බ වෙනවා. මෙන්න මේ වැදගත්කම් ටික තියෙනවානේ. හරි. එහෙනම් අපි කතා කරනවා එකිනෙක ගැලපුම් සටහන්. හරි. අපි සාමාන්‍ය පෙළ මට්ටමේදී දරුවනේ
ගැලපුම් සටහන් 4ක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. හරි අපි මේ පාඩම පුරාවට මෙන්න මේ කියන ගැලපුම් සටහන් 4 සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි මේ ගැලපුම් සටහන් 4 ඇතුළත් කරමින් අපේ අවසාන මූල්‍ය ප්‍රකාශනයක් ඔයාලගේ O level paper එකේ එන ගාණක් නේද ගැලපුම් සටහන් සහිතව තමයි O level paper එකේ ඔයාලගේ මූල්‍ය ප්‍රකාශන අභ්‍යාසයක් එන්නේ. අන්නේ කියන මූල්‍ය ප්‍රකාශන අභ්‍යාසයක් හදන මට්ටම දක්වා නේද ඔයාලට නේද අභ්‍යාස කිහිපයක් අරගෙන අභ්‍යාස ගොඩක් සාකච්ඡා කරලා මේ ගැලපුම් සටහන් ටික අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා එකතු වෙන්න මාත් එක්කම ගණන් හදන්න නේද අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මේ ගැලපුම් සටහන් කියන මාතෘකාව. වැදගත්ම දේ අවබෝධ කරගන්න මතක තියාගන්න මේක තමයි 11 ශ්‍රේණියේ වැදගත්ම නේද ලකුණු වැඩි සංඛ්‍යාවක් එන ඔයාලගේ මාතෘකාව. හරි. මේ බලන්න තනි පුද්ගල හෙවත් කේවල ස්වාමි ව්‍යාපාරය. අපි දන්නවනේ තනි පුද්ගල ව්‍යාපාරයකටම කියනවා ළමයි කේවල ස්වාමි ව්‍යාපාරයක් කියලාත්නේ. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳව පමණක් මෙහිදී සාකච්ඡා කරනු ලබන අතර අපි කලින් පාඩමේදී කතා කරන්නේ නේද? ඒක පුද්ගල ව්‍යාපාරයක පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන ගැන අපි කතා කරන්නේ නේ. එම වාර්තා සකස් කිරීමේදී අදාළ වන පහත දැක්වෙන ගැලපුම් සටහන් පමණක් සලකා බැලේ. හරි. දැන් මම කිව්වා ගැලපුම් සටහන් 4යි අපි මේ මට්ටමේදී සාකච්ඡා කරන්නේ ඔයාලත් එක්ක. හරි. මේ බලන්න පළවෙනි ගැලපුම තමයි උපචිත වියදම් නේ. අපි එකින් එක සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි දෙවෙනි එක අපි කතා කරනවා ලැබිය යුතු ආදායම්. එහෙම නැත්නම් අපි මේකටත් කියනවා මේකටම අපි කියනවා උපචිත ආදායම් කියලාත් කියනවා. ඒකත් මතක තියාගන්න. උපචිත ආදායම් කියලාත් කියනවා. විභාගෙදී කුමන හෝ ආකාරයෙන් අහන්න පුළුවන්. උපචිත වියදම්, උපචිත ආදායම්, එහෙම නැත්නම් අපි ඒකට කියනවා ලැබිය යුතු ආදායම්. ඒ වගේම බොල් ණය. මෙන්න සංකල්පයක් බොල් ණය. නේද? ප්‍රායෝගිකව ඔයාලා දන්න දෙයක් මේ. ඒ වගේම ෂය වීම සම්බන්ධයෙන් අපි පුළුල්ව සාකච්ඡා කරනවා. හරි. එහෙනම් අද දවසේ අපි මේ ගැලපුම් සටහන් එකින් එක සාකච්ඡා කරමු. හරි. මෙන්න බලන්න. පළවෙනි ගැලපීම නේ. දැන් අපි උදාහරණයකටත් කතා කරානේ. හරි. අපි ඒ උදාහරණයම ගමු ළමයි. අපි නැවත පොඩ්ඩක් මතක් කරගමු. උදාහරණයක් අරගෙනම අපි සාකච්ඡා කරමුනේ. 1 බැංකු ණයක් ගන්නවා. බැංකු ණයක් කීයකද රුපියල් ලක්ෂ 2කනේ. කලින් අපි උදාහරණයම ගමු. ලක්ෂ 2යි වාර්ෂික පොලී ප්‍රතිශතය 10%යි වාර්ෂිකව. හරි. අපි 12.31න් අවසන් වර්ෂයේ 12.31න් අවසන් වර්ෂය පොලී වියදම අපි හොයාගන්නවා රුපියල් ලක්ෂ 2යි බැංකු ණය මුදල ලක්ෂ 2කට පොලී ප්‍රතිශතය දරුවනේ 10%යි අපි ගන්නවා. කීයක් ගෙවන්න ඕනේද එතකොට? රුපියල් 20000ක් බැංකු ණය පොලී වියදම ගෙවන්න ඕනේ. නමුත් අපි හිතනවා අපි ගමු මුදලින් ගෙවා ඇත්තේ මුදලින් ගෙවා ඇති. හරි. අපි හිතමු රුපියල් 15000යි ගෙවලා තිබ්බේ. නේද? ශේෂ පිරික්සමේ මුදලින් ගෙවද්දි මුදල් බැර වෙලා බැංකු ණය පොලී ගිණුමට හර වෙලා තියෙනවානේ. හරි. මේ බලන්න 20000න් ගෙවලා තියෙන්නේ රුපියල් 15000යි. එහෙනම් තව කීයක් ගෙවිය යුතුයිද? අපේ භාෂාවෙන් අපි කියනවා ගෙවිය යුතුයි කියලානේ. හරි. ගෙවිය යුතුයි කීයක්ද? රුපියල් 5000ක් බැංකු ණය පොලී. හරි. එහෙනම් අන්න 9ෙම තියෙනවා ගෙවිය යුතුයි නම් නේද? ව්‍යාපාරයට වගකීමක් නේ. හරි. එහෙනම් එන්න අපේ සංකල්පය මොකක්ද? උපචිත වියදම්. මේ බලන්න උපචිත වියදම් කියලා කියන්නේ එතකොට ගිණුම් වර්ෂයට අදාළයි. නමුත් වර්ෂය අවසාන දිනවන විටත් තාම මුදලින් ගෙවලා නැති වියදම් වලට අපි කියනවා මොනවාද ළමයි? උපචිත වියදම් කියලා කියනවා. මොකද්ද කියන්නේ? ගිණුම් වර්ෂයට අදාළයි නමුත් වර්ෂයේ අවසාන දිනවන විට තාම ගෙවලා නැති වියදම් වලට අපි කියනවා උපචිත වියදම් කියලා. හරි. එහෙනම් මේක ව්‍යාපාරයට වගකීමක් නේ. එහෙනම් මේ බලන්න උදාහරණයේ හැටියට 20000න් 15000යි ගෙවලා තිබ්බේ.
එහෙනම් තව 5000ක් ගෙවිය යුතුයි. ඒතර වියදම වැඩි වෙන්නත් ඕනේනේ. ඒ වගේම තමයි අපි කවදා හරි මේක ලබන අවුරුද්දේ හරි ගෙවිය යුතුයි. එහෙනම් ගෙවිය යුතුයි නම් ඒක ව්‍යාපාරයට වගකීමක් වෙනවා. හරි මේ බලන්න උපචිත වියදම් යනු ගිනුම් කාලච්ඡේදය තුලදී ව්‍යාපාරය විසින් ලබාගෙන ඇති සේවා වෙනුවෙන් ගිනුම් කාලච්ඡේදයේ අවසන් දිනය වන විටත් නොගෙවා ඇති වියදම් යන්න වැදගත්. මොකක්ද? නොගෙවා ඇති. තාම ගෙවලා නැහැ කියලා කියන්නේ නේ. හරි. තාම මුදලින් ගෙවලා නැහැ. නොගෙවා ඇති වියදම් වලට අපි කියනවා උපචිත වියදම්. අන්න මේ වලටම තමයි අපි කියන්නේ ගෙවිය යුතු වියදම් ලෙසද හඳුන්වනු ලැබේ. මෙම උපචිත වියදම් වටිනාකම ව්‍යාපාරයේ මොකක්ද දරුවනේ? වගකීමක්. ගෙවිය යුතුයි නම් ඒක ව්‍යාපාරයට වගකීමක් වෙනවා. එහෙනම් මෙන්න වැදගත්ම දේ තමයි කොහොමද අපි ගිණුම් ගත කරන්නේ ජර්නල් සටහන උපචිත වියදම් නේද? ඒක තමයි වැදගත්ම. උපචිත වියදම් කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. ඒතර ඔයාලා දන්නවා වගකීම් වැඩිවීම හැම වෙලාවෙම බැර. එහෙනම් උපචිත වියදම් ගිණුම බැර. ඒතර උපචිත වියදම් නිසා වියදම් කියන එක වැඩි වෙනවා නේද? ව්‍යාපාරයේ 15000යි ගෙවලා තිබ්බේ. නමුත් තව 5000ක් ගෙවිය යුතුයි. වියදම් කියන එකත් වැඩි වෙනවා. වියදම් වැඩිවීම හර නිසා අපි අදාළ වියදම් ගිණුමට හර කරන්න ඕනේ. මෙන්න බලන්න ඔයාලට පේනවා උපචිත වියදම් ගිණුම් ගත කිරීමට අදාළ ජර්නල් සටහන පහත පරිදි වේ. හරි මෙන්න දරුවනේ අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුමට මොකද වෙන්නේ? බැර වෙනවා. දැන් මේ උදාහරණය හැටියට බැංකු ණය පොලී තව ගෙවිය යුතුයි රුපියල් 5000ක්. එහෙනම් අපි කොහොමද ඒක ගිණුම් ගත කරන්නේ? බැංකු ණය පොලී ගිණුම හර 5000යි උපචිත බැංකු ණය පොලී ගිණුමට බැර කරනවා අපි 5000යි. පැහැදිලි නේද? හරි අපි අභ්‍යාස නේද ගොඩක් සාකච්ඡා කරනවා ඔයාලත් එක්ක. හරි මේ බලන්න ඔයාලගේ අච්චු පොතේ නිදසුන හරිඳුගේ ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය 1.1 සිට නේද? යම් වර්ෂයක 1.1 සිට 12.31න් අවසන් වූ වර්ෂය වේ. එහි උපචිත වියදම් පිළිබඳ විස්තර පහත දැක්වේ. හරි මෙන්න බලන්න පළවෙනි එක වාර්ෂික රක්ෂණ ගාස්තුව 6000ක් වුවද මුදලින් ගෙවා ඇති රක්ෂණ ගාස්තුව 4000යි. පැහැදිලිනේ වාර්ෂිකව 6000යිලු රක්ෂණ ගාස්තු වියදමක්. නමුත් මුදලින් ගෙවලා තියෙන්නේ රුපියල් 4000යි. හරි. අංක 2 වෙළඳ ආයතනය සඳහා මාසික කුලිය රුපියල් 8000ක් වූ අතර මාස 10ක කුලී පමණක් ගෙවා ඇත. අන්න මාසෙකට රුපියල් 8000යිලු මාස 10ක කුලී පමණක් ගෙවා ඇත. අපි එකින් එක ගණනය කරගමු. ඊළඟ එක අන්න 1.1 දින ලබාගත් 12 බැංකු ණය රුපියල් 50000ක් වූ අතර ඒ සඳහා මාස 2ක බැංකු ණය පොලී තවම ගෙවා නැත කියලා තියලා තියෙන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම ළමයි උපචිත වියදම් එකිනෙක උපචිත වියදම් ප්‍රමාණය ගණනය කරගමු නේ. හරි. මේ බලන්න පළවෙනි එකේ කියන්නේ වාර්ෂික රක්ෂණ ගාස්තු රුපියල් 6000ක් වුවද මුදලින් ගෙවා ඇති රක්ෂණ ගාස්තුව රුපියල් 4000යි. හරි. අපි මෙහෙම හොයාගමු. මේ බලන්න පළවෙනි එක වාර්ෂික රක්ෂණ ගාස්තුව රුපියල් 6000යිලු මේකෙන් මුදලින් ගෙවා ඇති ගාන අපි අඩු කරනවා. මුදලින් ගෙවා ඇති රක්ෂණ ගාස්තු හරි කීයක්ද ගෙවලා තියෙන්නේ? රුපියල් 4000යි ගෙවලා තියෙන්නේ නේ. හරි දැන් පැහැදිලි කීයක් තව ගෙවිය යුතුයිද? රුපියල් 2000ක් ගෙවිය යුතුයි. අපි මේකට කියනවා මොන රක්ෂණ ගාස්තුවද එතකොට? අන්න පැහැදිලි උපචිත රක්ෂණ ගාස්තුව. උපචිත රක්ෂණ ගාස්තුව. මෙන්න වාර්ෂිකව 6000යි. නමුත් මුදලින් ගෙවලා තියෙන්නේ රුපියල් 4000යි. ඒතකොට තව කීයක් ගෙවිය යුතුයිද ළමයි? රුපියල් 2000යි. හරි. අපි ගමු දෙවෙනි එක.
මේ බලන්න වෙළඳ ආයතනයේ සඳහා මාසික කුලිය රුපියල් 8,000ක් වූ අතර මාස 10ක කුලී පමණක් ගෙවා ඇත. හරි. අපි ගමු වාර්ෂික ගොඩනැගිලි කුලිය. වාර්ෂික ගොඩනැගිලි කුලිය. හරි. කොහොමද අපි හොයාගන්නේ? මාසික ගාන අපිට දීලා තියෙන්නේ මාසෙකට රුපියල් 8,000යිලු 8,000න් ගානේ මාස 12කට ගෙවන්න ඕනේ නේ. 8,000 ගානේ 12කට. හරි. බලන්න කීයක් එනවද කියලා. 0.0.0. හරි. අපිට එනවා මාස 10කට 80,000යි ඊට පස්සේ හරි 96,000ක් එනවනේ. හරි. රුපියල් 96,000ක් එනවා වාර්ෂිකව. හරි. ඒකෙන් මුදලින් ගෙවලා තියෙන්නේ. මුදලින් ගෙවා ඇති. හරි. කීයද ගෙවලා තියෙන්නේ? මාස කීයකද ගෙවලා තියෙන්නේ? අර බලන්න මාස 10ක කුලී පමණක් ගෙවා ඇත. හරි. එහෙනම් රුපියල් 8,000 ගානේ මාස 10ක ගෙවලානේ. හරි. එහෙනම් කීයද රුපියල් 80,000ක් ගෙවලානේ. 8,000 වැඩි කරනවා 10. හරි. එහෙනම් තව කීයක් ගෙවිය යුතුයිද? මේ බලන්න. තව මාස දෙකක එහෙමත් හොයන්න පුළුවන් නේ. මාස එහෙමත් පුළුවන්. මාස 12යි 12න් මාස 10යි ගෙවලා තියෙන්නේ. එහෙනම් ගෙවලා නැහැ මාස දෙකක රුපියල් 8,000 ගානේ රුපියල් 16,000යි. කොහොම හැදුවත් නිවැරදි. මේ 16,000 තමයි මොකක්ද එතකොට අපේ උපචිත ගොඩනැගිලි කුලී. ඒ කියන්නේ තව ගෙවිය යුතුයි. කීයද? රුපියල් 16,000. පැහැදිලිද? හරි. අපි ඊළඟ එක බලමු. බලන්න ඔයාලට දීලා තියෙනවා එකයි එක දින ලබාගත් 12 බැංකු ණය රුපියල් 50,000ක් වූ අතර මාස දෙකක බැංකු ණය පොලී ගෙවා නැත. හරි. එහෙනම් කෙලින්ම අපිට හදන්න පුළුවන් මාස දෙකක ගෙවලා නැල්ලු. ඒ කියන්නේ ගෙවලා තියෙන්නේ කොච්චරකද? මාස 10ක ගෙවලානේ. හරි. එහෙනම් අපි ඉස්සල්ලාම ගමු වාර්ෂික බැංකු ණය පොලිය. මේක අපිට ගාන හදද්දි මේ සියලු ඒවා වැදගත් වෙනවා. වාර්ෂික බැංකු ණය පොලි. වාර්ෂික බැංකු ණය පොලිය තියෙනවා. කීයක්ද බැංකු ණය ගන්නේ? 50,000යි. හරි. අපි මෙතනම හදාගමු. 50,000යි අවුරුද්දටම ගෙවන්න ඕනේ 12%ක්. ප්‍රතිශතය කීයයිද? 12%යි. හරි. මේ බලන්න ළමයි කීයක් එනවද? රුපියල් 6,000යි. පැහැදිලි නේද? රුපියල් 6,000ක් බැංකු ණය පොලි වර්ෂයටම ගෙවන්න ඕනේ. නමුත් මාස දෙකක ඒවා ගෙවලා නැල්ලු. ඒ කියන්නේ ගෙවලා තියෙන්නේ මාස 10ක ඒවා නේද? එහෙනම් අපිට මෙතනදී මුදලින් ගෙවපු ගාණත් වැදගත් වෙනවා. එකයි එක තමයි අරගෙන තියෙන්නේ. ඒ නිසා අවුරුද්දටම පොලිය ගෙවන්න ඕනේ. මේකෙන් මාස 10ක අපි ගෙවලා තියෙනවා. හරි. එහෙනම් අපි හොයමු මුදලින් ගෙවා ඇති බැංකු ණය පොලි. මුදලින් ගෙවා ඇති ගාණ. ණය පොලි. හරි. මේ බලන්න අපිට මාසෙකට හොයාගන්න පුළුවන් නේද? අවුරුද්දටම කීයක්ද ආවේ අපිට? 6,000යි. මාසෙකට හොයන්න 12න් බෙදනවා. ඒ වගේ මාස 10කට අපිට ගෙවලා තියෙනවා නේ. හරි. මාසෙකට කීයක් එනවද? 6,000 12න් බෙදුවාම රුපියල් 500ක් එනවා මාසෙකට. ඒ වගේ මාස 10කට ළමයි කීයක් ගෙවලාද මුදලින්? රුපියල් 5,000ක් ගෙවලා තියෙනවා. එහෙනම් ඔයාලට පැහැදිලි මාස දෙකක කියන්නේ මාසෙකට රුපියල් 500යි ආවේ. හරි. එහෙම හැදුවත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතනදී මුදලින් ගෙවලා තියෙන ගාන ඕනේ. ඒ නිසා තමයි අපි මේ ආකාරයෙන් හැදුවේ. හරි. 6,000න් ගෙවලා තියෙන්නේ 5,000යි. එහෙනම් තව ගෙවිය යුතුයි 1000ක්. අපි ඒකට කියනවා උපචිත ණය පොලි. හරි.
මෙන්න අපි එකින් එක ගණනය කරන්නේ නිදසුනට අදාළව නේද? අපි මුලින්ම වාර්ෂික රක්ෂණ ගාස්තුව 6000යි මුදලින් ගෙවලා තියෙන්නේ 4000යි. එහෙනම් උපචිතය කීයක්ද? රුපියල් 2000ක්. ඒ වගේම තමයි වාර්ෂික ගොඩනැගිලි කුලිය රුපියල් 96000ක් ආව අපිට. ගෙවලා තියෙන්නේ 80000යි. එහෙනම් තව ගෙවිය යුතුයි රුපියල් 16000ක්. පැහැදිලිද? හරි. ඊට පස්සේ වාර්ෂික බැංකු ණය පොලිය එනවා රුපියල් 6000ක්. 50000ට 112යි ප්‍රතිශතය. එතකොට 5000යි. මාසෙකට හොයාගන්න අපි 12න් බෙදුවාම 500ක් ආවා. එහෙනම් මාස 10ක ගෙවලා තියෙනවා. ඇයි? අපිට කියලා තියෙන්නේ මාස 2ක ගෙවලා නැහැ කියලා. එහෙනම් මාස 10ක ගෙවලා. එහෙනම් ගෙවපු ගාණ කීයද? රුපියල් 5000යි. එහෙනම් 6000න් 5000ක් අඩු කරාම එනවා කීයක්ද? රුපියල් 1000ක්. අන්න උපචිත බැංකු ණය පොලිය. හරි නේද? හරි. එහෙනම් අපි දැන් මේක පොදු ජර්නලයක ඇතුළත් කරන්න යන්නේ ළමයි. හරි. හරි. එහෙනම් අපි ගමු පොදු ජර්නලය. හරි. අපි එකින් එක සටහන් කරන්න යන්නේ පොදු ජර්නලය සහ ගිණුම් වලට. හරි. අපි ඉස්සල්ලාම ගමු පොදු ජර්නලය. ඔයාලට මතකයි ආකෘතිය පොදු ජර්නලයේ හරි. මෙන්න පොදු ජර්නලය. අපි දන්නවා ගැලපුම් සටහන් අපි ඇතුළත් කරන්නේ පොදු ජර්නලය තුල. තීරු මතකයි දිනය, ජර්නල් වවුචර් අංකය, වවුචර් අංකය කියලා අපි දානවා. විස්තරය, සංගල පිටුව, හර, බැර. රුපියල් කියලා දාමු අපි. හර බැර. හරි. මෙන්න එහෙනම් පොදු ජර්නලයේ අපි සටහන් කරන්න යන්නේ. මුලින්ම බලමු. රක්ෂණ ගාස්තු උපචිතයිලු කීයක්ද? රුපියල් 2000ක්. කොහොමද අපි උපචිත වියදම් ගිණුම් ගත කරන්නේ? දැන් මතකයි ඔයාලට අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. එහෙනම් අපි දන්නවා මොකක්ද මේකේ අදාළ වියදම ළමයි? රක්ෂණ ගාස්තු ගිණුමනේ. රක්ෂණ ගාස්තු ගිණුම හර රුපියල් 2000යි. උපචිත රක්ෂණ ගාස්තු ගිණුම බැර රුපියල් 2000යි. එහෙනම් අපි මේක කරන්නේ හැම වෙලාවෙම කවදටද කරන්නේ? ගිණුම් වර්ෂයේ අවසාන දිනටනේ. හරි. අපි දානවා මේ විදිහට මොකක් හරි වර්ෂයක 12.31 නේ. වැදගත් දේ 12.31 අපි වවුචර් අංක 1 කියලා දාගමු. හරි. ලියන්න අපි දන්නවා පොදු ජර්නලයේ ජර්නල් සටහන් ලියද්දී රීතීන් කීපයක් තියෙනවා. අපි ඉස්සල්ලාම ලියන්නේ හර සටහන. මේ කොනෙන්ම අපි පටන් ගන්නවා. හරි. ලියනවා රක්ෂණ ගාස්තු ගිණුම, රක්ෂණ ගාස්තු ගිණුම හර කියලා ඉස්සරහෙන් ලියනවා අපි. බලමු රක්ෂණ ගාස්තු ගිණුම හර අගේ කීයද? රුපියල් 2000යි. බැර සටහන ටිකක් ඈත් කරලා ලියනවා අපි. උපචිත රක්ෂණ ගාස්තු, උපචිත රක්ෂණ ගාස්තු ගිණුමට බැරට අගය දානවා රුපියල් 2000යි. හරි. අපි දන්නවා සංලක්ෂයක් ලියන්න ඕනේ. පොදු ජර්නලයේ ගනුදෙනුවක් ලිව්වට පස්සේ ගනුදෙනුව පිළිබඳ කෙටි විස්තරයක් අපි ලියනවානේ. අපි ඒකට කියනවා දරුවනේ සංලක්ෂය. හරි. අපි මොකද්ද මේ කරේ? උපචිත රක්ෂණ ගාස්තුව ගිණුම්ගත කරානේ. හරි. එහෙනම් අපි ලියනවා උපචිත රක්ෂණ ගාස්තු ගිණුම්ගත කිරීම. උපචිත රක්ෂණ ගාස්තු ගිණුම්ගත කිරීම. හරි. ඔන්න එහෙනම් අපි පළවෙනි සටහන දැම්මා. අපිට මේ විදිහට මේක වහලා දාන්න පුළුවන්. හරි. ඔන්න පළවෙනි ජර්නල් සටහන දැම්මනේ. පැහැදිලි නේද? හරි. බලන්න දෙවෙනි එක වාර්ෂික ගොඩනැගිලි කුලිය රුපියල් 96000න් ගෙවලා තිබ්බේ 80000යි. එහෙනම් කීයක් තව ගෙවිය යුතුයිද ළමයි? රුපියල් 16000ක් තව ගෙවිය යුතුයිනේ. හරි. එහෙනම් කොහොමද ගිණුම් ගත කරන්නේ? මොකක්ද අදාළ වියදම? ගොඩනැගිලි කුලී ගිණුම හර 16000යි.
උපචිත ගොඩනැගිලි කුලී ගිණුම බැර 16000යි නේ. දැනටමත් මුදලින් 80000ක් ගෙවලා. ඒතර ගොඩනැගිලි කුලී ගිණුමේ දැනටමත් 80000ක් තියෙනවා. එහෙනම් තව 16000ක් අපි ඇතුළත් කරන්න ඕනේ. එහෙනම් ගොඩනැගිලි කුලී ගිණුම හර 16000යි. උපචිත ගොඩනැගිලි කුලී ගිණුම බැර 16000යි. හරි. අපි ලියමු දෙවෙනි සටහන. ඒකෙන් දිනේ දානවා අපි 12:31 12:31 හරි. වවුචර් අංක 2 කියලා ගන්නවා අපි. හරි. ලියනවා ගොඩනැගිලි කුලී ගිණුම හර 16000යි. මේ බලන්න බැර සටහන ටිකක් ඈත් කරලා ලියනවා අපි. උපචිත ගොඩනැගිලි කුලී ගිණුම බැරට අගය දානවා 16000යි. හරි. අපිට සංලක්ෂය ලියන්න පුළුවන්. දැන් අපි මොකක්ද කරේ? උපචිත ගොඩනැගිලි කුලී ගිණුම් ගත කිරීමනේ. හරි ලියන්න. උපචිත ගොඩනැගිලි කුලී ගිණුම් ගත කිරීම. උපචිත ගොඩනැගිලි කුලී ගිණුම් ගත කිරීම. හරි. මෙන්න දරුවනේ පැහැදිලි. මේකත් වහලා දැම්මා අපි මේ විදිහට. මෙන්න ගොඩනැගිලි කුලී ගිණුම හර 16000යි. උපචිත ගොඩනැගිලි කුලී නේද? මතක තියාගන්න ලේසි. උපචිත ගොඩනැගිලි නේද? උපචිත වියදම් කියලා කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. වගකීම් වැඩිවීම හැම වෙලාවෙම බැර. වියදම් වැඩිවීම හර. එහෙනම් අදාළ වියදම් ගිණුම හර උපචිත උපචිත වියදම් ගිණුමට මොකද වෙන්නේ? බැර. දැන් මේ උදාහරණයට මෙන්න බලන්න අදාළ වියදම තමයි මොකක්ද? ගොඩනැගිලි කුලී. ගොඩනැගිලි කුලී ගිණුමට හර කරනවා 16000යි. උපචිත ගොඩනැගිලි කුලී ගිණුමට බැර කරනවා 16000යි. පැහැදිලිද? හරි. ඊළඟ එක බලමු අපි. වාර්ෂික බැංකු ණය පොලිය 6000යි. නමුත් මුදලින් ගෙවලා තියෙන්නේ කීයයිද දරුවනේ? රුපියල් 5000යි ගෙවලා තියෙන්නේ. එහෙනම් අපි ගණනය කරා උපචිතයි බැංකු ණය පොලිය කීයක්ද? රුපියල් 1000ක්. හරි. මේ බලන්න එහෙනම් අපිට ඒකටත් ලියන්න පුළුවන් සටහන. අපි දිනේ දාමු. ඒකෙත් 12:31 වවුචර් අංක 3 කියලා දාමු අපි පිළිවෙලින්. හරි. ලියනවා අපි බැංකු ණය පොලී ගිණුම හර රුපියල් 1000යි. බැර සටහන ඈත් කරලා ලියනවා ටිකක්. එතරම් පල්ලෙහා රූලේ උපචිත බැංකු ණය පොලී ගිණුම බැරට අගය දානවා 1000යි. හරි. අපිට සංලක්ෂය ලියන්න පුළුවන් ළමයි. උපචිත බැංකු ණය පොලිය ගිණුම් ගත කිරීම. උපචිත බැංකු ණය පොලිය ගිණුම් ගත කිරීම. හරි. මෙන්න එහෙනම් අපි උපචිත වියදම් පොදු ජර්නලයේ ඇතුළත් කරානේ. පැහැදිලි නේද? මේ බලන්න උපචිත වියදම් තුන අපි පොදු ජර්නලයේ ඇතුළත් කරා. උපචිත රක්ෂණ ගාස්තුව මේ උදාහරණයේ හැටියට නේද? ඒ වගේම තමයි උපචිත ගොඩනැගිලි කුලී සහ උපචිත බැංකු ණය පොලී. පැහැදිලි නේද? හරි. දැන් අපි දන්නවා මූලික පොතේ සටහන් කරා. ඊට පස්සේ අපි මේවා ලෙජර් ගිණුම් වලට සටහන් කරන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඔයාලා මේකේ තේරුම් ගන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන වලට කොහොමද මේවා ඇතුළත් වෙන්නේ කියන එක. එහෙනම් අපි මේ අභ්‍යාසයේදීම කතා කරනවා කොහොමද ලාභ හෝ අලාභ ප්‍රකාශයට කොච්චරක්ද යන්නේ. ඒ වගේම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට කොච්චරක්ද යන්නේ. හරි. දැන් අපි මූලික පොත්වල සටහන් කරපු ගනුදෙනු අපි දැන් ලෙජර් ගිණුම් වලට සටහන් කරන්නයි යන්නේ. හරි. බලමු. අපි බලන්න පළවෙනි එකට අදාළ ගිණුම් දෙක ගමු.
පළවෙනි එකට අදාළ ගිණුම් දෙක අපි ගිණුම් ටික ගමු. අපි දන්නවා ආකෘතියේ ගිණුමක දිනේ විස්තරය සංගල පිටුව වටිනාකම කියලා. දිනේ විස්තරය සංගල පිටුව වටිනාකමනේ. හරි. මේ විදිහටම ගමු අපි තව ගිණුමක්. මාත් එක්කම හදාගන්න පුළුවන් ඔයාලට. ගිණුම් ටික ගහන්න මාත් එක්කම. හරි. අපි ලියාගමු. අපේ දරුවෝ දන්නවා මේ වෙනකොට ගිණුමක නේද? දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. රුපියල් කියලා දානවා. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. අපි රුපියල් කියලා දාන. හරි. මේකෙත් එහෙමයි. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. අපි රුපියල් කියලා දාමු. මේකෙත් එහෙමයි. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. රුපියල්. හරි. අපිට හර බැර දාගන්න පුළුවන්. ගිණුමක නේද? හර බැර දාගමු අපි. හරි. මේ බලන්න පළවෙනි ගිණුම් දෙක මොකක්ද? රක්ෂණ ගාස්තු ගිණුමයි උපචිත රක්ෂණ ගාස්තු ගිණුමයිනේ. හරි. මෙන්න ගිණුම් දෙක නම් කරගත්තා අපි. රක්ෂණ ගාස්තු ගිණුම සහ රක්ෂණ ගාස්තු. අනිත් එක තමයි උපචිත රක්ෂණ ගාස්තු. හරි. මෙන්න ගිණුම් දෙක රක්ෂණ ගාස්තු ගිණුම සහ උපචිත රක්ෂණ ගාස්තු. මෙන්න දරුවනේ වැදගත්ම දේ. දැනටමත් රක්ෂණ ගාස්තු මුදලින් ගෙවලා තියෙනවලු කීයක්ද? රුපියල් 4000ක්. අන්න ඒකයි අපි මෙතනදි ගණනය කරේ. මුදලින් කීයක් ගෙවලා තියෙනවද? රුපියල් 4000ක්. අපි දන්නවනේ මුදලින් ගෙව්වාම දැනටමත් මේක සටහන් වෙලා තියෙන්නේ නේද? ශේෂ පිරික්සුමේ තියෙනවා දැනටත් රක්ෂණ ගාස්තු 4000ක් නේ. එහෙනම් රක්ෂණ ගාස්තු ගිණුමට හර වෙනවා 4000යි මුදල් වලට තමයි බැර වෙන්නේ 4000ක් නේ. හරි. එහෙනම් එන්න ඉස්සලාම රක්ෂණ ගාස්තු ගිණුමට අපිට දිනයක් නැහැ. අපි නේද කැමති දිනයක් නේද? දිනයක් අපිට දීලා නැහැ. හරි. එහෙනම් රක්ෂණ ගාස්තු ගිණුමට හර වෙනවා මුදල් කියලා කීයක් ගෙවලා තිබ්බද? රුපියල් 4000ක් ගෙවලා තිබ්බ. අන්න වැදගත්. මුදලින් දැනටමත් ගෙවලා තියෙනවා කීයක්ද? රුපියල් 4000. එහෙනම් තව කීයක් ගෙවිය යුතුයිද? රුපියල් 2000ක්. අපි දන්නවා දැන් සටහන රක්ෂණ ගාස්තු ගිණුම හර කරා 2000යි උපචිත රක්ෂණ ගාස්තු ගිණුම බැර කරා 2000යි. හරි. අපි දානවා දිනේ 12.31. අපි උපචිත වේදම ගිණුම් ගත කරන්නේ 12.31. එහෙනම් එන්න රක්ෂණ ගාස්තු ගිණුමට හර කරනවා අපි මොනවා කියලාද? උපචිත රක්ෂණ ගාස්තු. හරි. මෙන්න එහෙනම් උපචිත රක්ෂණ ගාස්තු ගිණුම කියලා අපි හර කරනවා 2000යි. ඒ වගේම තමයි උපචිත රක්ෂණ ගාස්තු ගිණුමට එන්න බැර කරන්න රක්ෂණ ගාස්තු කියලා. අපි දන්නවා ප්‍රතිවිරුද්ධ සටහන යන ගිණුමේ නම ලියන්නේ නේ. එහෙනම් උපචිතයකට ලියනවා රක්ෂණ ගාස්තු කියලා. කීයයිද? රුපියල් 2000යි. පැහැදිලි නේද? හරි. මෙන්න එහෙනම් පොදු ජර්නලයේ තිබ්බ සටහන් වල දිත්ත සටහනේ ලෙජරේට පිටපත් කරා අපිනේ. රක්ෂණ ගාස්තු ගිණුම හර කරා 2000යි උපචිත රක්ෂණ ගාස්තු ගිණුම බැර කරා 2000යි. හරි. අපි බලමු ඊළඟ එක. ওই විදිහටම ගමු. ওই විදිහටම අපි ගිණුම් දෙකක් ගමු.
මෙහෙම මැද ගන්න දරුවනේ මාත් එක්කම ලේසි. එතකොට ඔයාලට විභාගෙදී අපිට සම්පූර්ණ ගිණුම් ගහන්න එනවා. ඒ නිසා පුරුදු වෙන්නත් එක්ක ගහන්න නේ. ටී ගිණුම් ගහන්න එපා ලේසියට. හරි. මෙන්න අපි ගිණුම් නම් කරගන්නවා. දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම. ඊට පස්සේ දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම රුපියල් කියලා දාන්න. මේකෙත් එහෙමයි. දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම රුපියල් කියලා දාන්න. දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම රුපියල් කියලා ගමු අපි. හරි. මෙන්න එහෙනම් හරබැර දාගන්න. හරි බලමු අපි ඊළඟ සටහනනේ. මේ බලන්න ගොඩනැගිලි කුලි. ඒකෙත් අපිට වැදගත් වෙනවා මුදලින් ගෙවලා තියෙනවලු ගොඩනැගිලි කුලි මාස 10කටනේ රුපියල් 80000ක් ගෙවලා තියෙනවා මුදලින්. එහෙනම් තව ගෙවිය යුත්තේ කීයයිද? 16000යි නේ. හරි. මන්න ගිණුම් දෙක ගන්න එහෙනම්. ගොඩනැගිලි කුලි. පළවෙනි එක ගොඩනැගිලි කුලි. ඊළඟ එක උපචිත ගොඩනැගිලි කුලි. හරි. අපි දන්නවා මුදලින් කීයක් ගෙවලා තිබ්බද? රුපියල් 80000ක්. වැදගත්ම දේ ළමයි මුදලින් ගෙවපු ගාන දාගන්න. මුදල් බැර වෙලා ගොඩනැගිලි කුලිය ගිණුමට මොකද වෙන්නේ? හර වෙලා තියෙන්නේ. ආයෙන්න ගොඩනැගිලි කුලිය ගිණුමට අපිට කැමති දිනයක් නේද? දිනේ දීලා නැහැ අපිට. හරි. මුදල් නේද? වර්ෂයේ දවසක ගෙවලා තියෙනවා කවදා හරි නේ. මුදල් කීයක් ගෙවලා තියෙනවද? රුපියල් 80000ක් ගෙවලා තියෙනවානේ. හරි. තව ගෙවිය යුතුයි කීයක්ද? රුපියල් 16000ක්. අපි ජන සටහන ලිව්වනේ. ගොඩනැගිලි කුලී ගිණුම හර 16000යි. උපචිත ගොඩනැගිලි කුලී ගිණුමට තමයි බැර වෙන්නේ. එහෙනම් එන්න ගොඩනැගිලි කුලී ගිණුමට දිනේ දානවා අපි 12.31. හරි. ලියන්නේ මොනවා කියලාද? උපචිත ගොඩනැගිලි කුලී කියලා. හරි. හර කරන්න කීයයිද? 16000යි. ඒ වගේම තමයි උපචිත ගොඩනැගිලි කුලී ගිණුමට බැර කරනවා අපි 12.31 ගොඩනැගිලි කුලී කියලා. කීයද? රුපියල් 16000යි. පැහැදිලි නේද දරුවනේ? හරි. ඔන්න එහෙනම් අපි දෙවෙනි එකත් ලෙජර් ගිණුම් වලට සටහන් කරානේ. හරි. අපි අවසානයකටත් ගමු ගිණුම්. ගමු. දිනේ විස්තරය සංගල පිටුව වටිනාකම කියලා ගන්න. හරි. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් කියලා අපි ගන්නවා. දිනය විස්තරය සංගල පිටුව
වටිනාකම. හරි. ඒ වගේමයි අනිත් එකෙත් ගන්න දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. හරබැර දාගන්න. හරි. බලමු අපේ ඊළඟ සටහන මේ බලන්න බැංකු ණය පොලි 6000න් 5000ක් ගෙවලා තිබ්බා. තව ගෙවිය යුතුයි කීයක්ද? රුපියල් 1000ක්. හරි. අපි ගිණුම් දෙක නම් කරගමු. බැංකු ණය පොලි ගිණුමයි බැංකු ණය පොලි ඊළඟ එක උපචිත බැංකු ණය පොලි. හරි. මෙන්න එහෙනම් මුදලින් ගෙවලා තිබ්බ බැංකු ණය පොලි කීයක්ද? රුපියල් 5000ක් නේ. හරි. අපි දානවා බැංකු ණය පොලි ගිණුමට හර කරන්න මුදල් කියලා. මුදල් කියලා කීයක් ගෙවලා තිබ්බද? රුපියල් 5000ක් ගෙවලා තිබ්බා. තව ගෙවිය යුතුයිලු රුපියල් 1000ක්. අපි සටහන ලිව්වනේ. බැංකු ණය පොලි ගිණුම හර රුපියල් 1000යි. උපචිත බැංකු ණය පොලි ගිණුම බැර රුපියල් 1000යි. එහෙනම් මෙතනට අපි හර කරනවා උපචිත බැංකු ණය පොලි කියලා රුපියල් 1000යි. එන උපචිත බැංකු ණය පොලි ගිණුමට අපි දිනේ දානවා 12.31. උපචිත බැංකු ණය පොලි ගිණුමට බැර කරන්න 12.31 බැංකු ණය පොලි කියලා 1000යි. හරි. පැහැදිලි නේද එහෙනම්? හරි. ඔන්න එහෙනම් අපි ගැලපුම් සටහන් පොදු ජර්නලයේ ඇතුළත් කරා. ඒ වගේම තමයි ලෙජර් ගිණුම් වලට පිටපත් කරා. දැන් තියෙන වැදගත්ම දේ තමයි කොහොමද ගැලපුම් සටහන් මූල්‍ය ප්‍රකාශන වලට යන්නේ? කියන්නේ මොනවා කියන්නද ලාභ හෝ අලාභ ප්‍රකාශයට යන්නේ? මොනවා කියන්නද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්නේ කියන එකනේ. හරි. අපි දන්නවා ගිණුම් වර්ෂයට අදාළ ආදායම් සහ වියදම් අපි දැන් මේකේ වියදම් නේද? වියදම් අපි ඇතුළත් කරන්නේ කොහේද? ලාභ හෝ අලාභ ප්‍රකාශයේ. තොර උපචිත වියදම් කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. එහෙනම් අපි යන්න ඕනේ කොහෙටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. අපි දන්නවා ජංගම වගකීම් යටතේ තමයි අපි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඇතුළත් කරනවා මෙන්න මේ කියන උපචිත වියදම්. හරි. අපි බලමු ඒකත්. අපි උද්ෘතයක් කතා කරමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සහ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ උද්ෘතයක් අපි ගමු. විදිහට අපිට සරලව ගන්න පුළුවන්. ලාභ හෝ අලාභ ප්‍රකාශයේ උද්ෘතය ඒ වගේම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උද්ෘතය. ඒක තමයි ඔයාලට වැදගත්ම දේ ළමයි. අපි දැන් ගැලපුම් සටහන් සහිතව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නනේ යන්නේ. හරි. මේක අපි ගන්නවා ලාභ හෝ දැන් ඔයාලා දන්නවනේ ලාභ හෝ අලාභ ප්‍රකාශයක් හදලා ආවේ නේද? කලින් වීඩියෝ බලන්න නැතිනේ. ඒ වගේම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මේ උද්ෘත ගන්නේ වරහන් තුල ලියනවා උද්ෘත කියලා. හරි. රුපියල් කියලා දාමු අපි. හරි. මෙන්න වැදගත්. දැන් අපි යනවා පළවෙනි එකට මේ බලන්න. අපි පළවෙනි එක ගත්තොත් මතකයිනේ නේද? මොකක්ද? මේ බලන්න රක්ෂණ ගාස්තු. රක්ෂණ ගාස්තු මුදලින් ගෙවලා තිබ්බ 4000යි උපචිතයිලු රුපියල් 2000. එහෙනම් ඕනනම් අපිට මේ ගිණුම තුලනය කරලා නේද? ඒකේ ශේෂය තමයි මාරු කරන්නේ නේද? අපි කලින් නිර්දේශයට අනුව ලාභ ගිණුමක් හැදුවේ. ඒක කලින් ඔයාලා වීඩියෝ එකේදී පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැනට අපි ප්‍රකාශයක් විදියට හදන්නේ. හරි. එහෙනම් මේ බලන්න රක්ෂණ ගාස්තු මුදලින් 4000ක් ගෙවලා තව 2000ක් ගෙවිය යුතුයි නම් වර්ෂයට දාලා රක්ෂණ ගාස්තු අපි හොයාගත්තන්නේ නේද? කීයද? රුපියල් 6000යි නේද? වර්ෂයට දාලා වියදම් තමයි අපි හැම වෙලාවෙම දාන්නේ කොහෙද? ලාභ හෝ අලාභ ප්‍රකාශයේ. හරි. එන්නේ නම් ලාභ හෝ අලාභ ප්‍රකාශයේ මේක වියදම. අපි ගත්ත ලාභ හෝ අලාභ ප්‍රකාශයේ උද්ෘතය
පැහැදිලි. ලාභ හෝ අලාභ ප්‍රකාශයේ අපි ගන්නවා වියදම් කියලා. පොදුවේ නේද? වියදම් යටතේ අපි දානවා රක්ෂණ ගාස්තු කීයද? රුපියල් 6000යි නේ. වර්ෂයට අදාළ ගාන කීයද? 6000යි. ඊට පස්සේ අපි එනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් නේද? ගෙවිය යුතු වියදම් කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. එයටතේ අපි ලියනවා උපචිත රක්ෂණ ගාස්තු කීයද ගෙවන්න තිබ්බේ ළමයි? රුපියල් 2000යි නේ. නේද? ඔන්න මේකෙන් බලන්න පුළුවන් නේ. උපචිත ගාන කීයද? රුපියල් 2000යි. හරි. එහෙනම් අන්න ජංගම වගකීම් යටතේ අපි දානවා උපචිත රක්ෂණ ගාස්තු රුපියල් 2000යි. හරි. ඒ විදිහමයි අනිත් එකත් අපි බලමු. මේ බලන්න. දෙවෙනි එක අපි ගත්තොත් මෙන්න දෙවෙනි එක මොකක්ද? ගොඩනැගිලි කුලී. ගොඩනැගිලි කුලී මුදලින් ගෙවලා තිබ්බ 80000ක්. තව ගෙවිය යුතු රුපියල් 16000ක්. ඒතර ඔක්කොම ගොඩනැගිලි කුලී කීයක් එනවද? රුපියල් 16000යි 80000යි නේ. කීයද? රුපියල් 96000යි වර්ෂයට අදාළ ගෙවල් කුලිය නේද? අපි වැඩි කරලා ගත්තානේ නේද? කලින් එකේදී අපි හොයාගත්තා මේ තියෙන්නේ නේද? වර්ෂයට වාර්ෂික ගොඩනැගිලි කුලිය කීයද? 96000න් ගෙවලා තිබ්බේ 80000යි. එහෙනම් ගෙවන්න තියෙන්නේ කීයයිද? රුපියල් 16000යි නේ. හරි. එහෙනම් එන්න අපි ලාභ හෝ අලාභ ප්‍රකාශයේ දාන්නේ ගොඩනැගිලි කුලී කියලා. කීයයිද? රුපියල් 96000යි ගොඩනැගිලි කුලී. හරි. වියදම් යටතේ දානවා ගොඩනැගිලි කුලී රුපියල් 96000යි 96000යි. ඒ වගේම තමයි උපචිත ගොඩනැගිලි කුලී කීයක් ගෙවන්න තියෙනවද? තව රුපියල් 16000ක් නේද? එහෙනම් උපචිත ගොඩනැගිලි කුලී දානවා අපි රුපියල් 16000යි. පැහැදිලි නේද? හරි. මේ බලන්න. ඊළඟ එක බැංකු ණය පොලි මුදලින් ගෙවලා තිබ්බ 5000ක්. තව ගෙවිය යුතු රුපියල් 1000ක්. එහෙනම් ඔක්කොම කීයද? බැංකු ණය පොලි අපි හොයාගත්තා නේද? 50000ට 112යි ප්‍රතිශතය හොයාගත්තානේ නේ. හරි. බලන්න පුළුවන් අපිට. මේ බලන්න. 50000ට අපි නේද? 112ක් බැලුවාම 6000යි. වාර්ෂිකව 6000යි. ගෙවලා තිබ්බේ කීයයිද? 5000යි නේ. හරි. එහෙනම් අන්න බැංකු ණය පොලි අපි දාන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයේ වියදමක් විදියට අපි දාන්නේ කීයයිද? රුපියල් 6000යි. අපි දන්නවා මේක වියදම් වර්ග කරලා දාන්නේ. ඒවා දැන්ට දන්නවා නේද? අපි මෙතන වර්ග කරන්නේ නැහැ. බැංකු ණය පොලි අපි දානවා මූල්‍ය වියදම් යටතේ. හරි. එහෙනම් බැංකු ණය පොලි කීයද? රුපියල් වර්ෂයට අදාළ ගාන 6000යි. නමුත් ගෙවලා තිබ්බේ කීයයිද? රුපියල් 5000යි. එහෙනම් තව ගෙවිය යුතුයි ළමයි රුපියල් 1000ක්. හරි. මෙන්න එහෙනම් උපචිත බැංකු ණය පොලි රුපියල් 1000යි. හරි. එහෙනම් අපේ දරුවන්ට පැහැදිලි. අපි පළවෙනි ගැලපීම සාකච්ඡා කරේ උපචිත වියදම්. අපි දන්නවා ගිණුම් වර්ෂයට අදාළයි. නමුත් වර්ෂ අවසාන දිනවන විටත් තාම ගෙවලා නැති වියදම් වලට අපි කියනවා උපචිත වියදම් කියලා. එහෙනම් උපචිත වියදම් කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. කොහොමද අපි ගිණුම් ගත කරන්නේ? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. ඇයි ඒ? වියදම් වැඩිවීම හර. ඒ නිසා අපි අදාළ වියදම් ගිණුමට හරට ඇතුළත් කරනවා. උපචිත වියදම් කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. වගකීම් වැඩිවීම බැර. ඒ නිසා අපි උපචිත වියදම් ගිණුමේ බැරට ඇතුළත් කරනවා. ඒ වගේම තමයි අනිත් වැදගත්ම දේ තමයි දරුවනේ අපි හැම වෙලාවෙම ලාභ හෝ අලාභ ප්‍රකාශයට දානවා වර්ෂයට අදාළ වියදම වියදම් යටතේ. ඒ වගේම තමයි උපචිත වියදම් ප්‍රමාණය අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ. එහෙනම් ඔයාලට හොඳටම පැහැදිලි. මෙන්න එහෙනම් මේ උදාහරණයට අදාළව ලාභ හෝ අලාභ ප්‍රකාශයට යන ප්‍රමාණය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ ඇතුළත් කරන ප්‍රමාණය. එහෙනම් අපි ඔයාලගේ පෙළ පොතේ ක්‍රියාකාරකමක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. හරි. මෙන්න බලන්න. ඔයාලගේ පෙළ පොතේ මේ ක්‍රියාකාරකම තියෙනවා. නයනිගේ ව්‍යාපාරයේ ගිණුම් වර්ෂය 12/31 දිනෙන් අවසන් වේ. ව්‍යාපාරයේ විසින් සිදු කළ ගනුදෙනු පහත දැක්වේ. හරි. මේ බලන්න ළමයි ගනුදෙනු ටික හොඳට හඳුනා ගන්න ඉස්සෙල්ලාම මාසික කඩකුලී රුපියල් 5000ක් වන අතර මාස 8ක කඩකුලී පමණක් මුදලින් ගෙවා ඇත. අංක 2
විදුලි ගාස්තු ලෙස රුපියල් 18000ක් මුදලින් ගෙවා ඇති අතර දෙසැම්බර් මාසයට අදාළ රුපියල් 3000ක විදුලි ගාස්තුව ගෙවා නැත. අංක 3 12යි 1 දින 12 පොලියට ලබාගත් බැංකු ණය රුපියල් 80000ක දෙසැම්බර් මාසය සඳහා ණය පොලී ගෙවා නැත. ඊළඟ එක 12යි 31 දිනට උපචිත දුරකථන ගාස්තු 3000යි. ගෙනීමේ කුලී රුපියල් 2000ක් ගෙවීමට ඇත. වර්ෂයේ ලිපි ද්‍රව්‍ය වියදම් රුපියල් 19000ක් වුවද රුපියල් 5000ක් පමණක් ගෙවා ඇත. හරි බලන්න එහෙනම් උපචිත වියදම් වලට අදාළව ගනුදෙනු 6ක් දීලා තියෙනවා. නේද? ඔයාලට පැහැදිලි මේක ලොකු වැදගත්කමක් තියෙන නිසා තමයි මේ අභ්‍යාස ගොඩක් දීලා තියෙන්නේ. එහෙනම් අපි කලින් දැන් නිදසුනේදී කතා කරා නේද? උපචිත වියදම් වලට අදාළ ගනුදෙනු 3. මේකේ බලන්න පළවෙනි එක අහලා තියෙනවා වියදම් ගිණුමට අදාළ නිවැරදි වටිනාකම් ගණනය කර පහත වගුවේ සටහන් කරන්න. හරි. මෙන්න වගුවක් ඔයාලට දීලා තියෙනවා. බලන්න පළවෙනි එක මාසික කඩකුලී 5000ක් වන අතර මාස 8ක කඩකුලී පමණක් ගෙවා ඇත. හරි. මේ බලන්න ගනුදෙනුව අපි ලියනවා කඩකුලී මුදලින් මේක ගෙවා ඇති වෙන්න ඕනේ. මුදලින් ගෙවා ඇති වියදම බලන්න මුදලින් ගෙවා ඇති වියදම බලන්න පැහැදිලිව සටහන් කරගමු අපි. මාසෙකට 5000යි මාස 8ක ගෙවලානේ. හරි. මාසෙකට 5000යි මාස 8ක ගෙවලා. හරි. අපි මෙතනින්ම පහලින් හදාගමු. ගණනය කිරීම. මේ බලන්න මාසෙකට 5000යිලු මාස 8ක ගෙවලානේ. හරි. කීයක් එනවද? රුපියල් 40000ක් ගෙවලා තියෙනවනේ. රුපියල් 40000. පැහැදිලිනේ? හරි. අපි දැම්මා රුපියල් 40000යි. මාසෙකට 5000 ගානේ මාස 8ක ගෙවලා. උපචිත වියදම කීයද එනවා? මාස 8ක ගෙවලා නම් ගෙවලා නැත්තේ ළමයි මාස 4කනේ. හරි. කීයක්ද එහෙනම් උපචිත වියදම එන්නේ රුපියල් 20000යි. හරි. මෙන්න. තා පහසුයි. මුදලින් ගෙවලා තියෙන්නේ 40000යි. උපචිතයි රුපියල් 20000. එහෙනම් දැන් ගිණුම් කාලච්ඡේදයට අදාළ වියදම කීයද? මේ දෙකේ එකතුවනේ. හරි. කීයක් එනවද එහෙනම් වර්ෂයට අදාළ කඩකුලී වියදම? ගෙව්වත් නැතත් වර්ෂයට අදාළ වියදම තමයි රුපියල් 60000නේ. හරි. ඔන්න පළවෙනි එක හරි. අංක 2 පැහැදිලිව කියලා තියෙනවා විදුලි ගාස්තු ලෙස රුපියල් 18000ක් මුදලින් ගෙවා ඇති අතර දෙසැම්බර් මාසයට අදාළ රුපියල් 3000ක විදුලි ගාස්තු ගෙවා නැත කියලා කියනවනේ. ගෙවලලු 18000ක් ගෙවලා නැල්ලු කීයද රුපියල් 3000ක්. හරි. අපි ලියනවා විදුලි ගාස්තු. හරි. දෙවෙනි වියදම තමයි විදුලි ගාස්තු. රුපියල් 18000ක් ගෙවලා ඒක ගණනය කරන්න දෙයක් නැහැ. කෙලින්ම දීලා තියෙනවා. ගෙවන්න තියනවලු තව රුපියල් 3000ක්. කීයද දරුවනේ එහෙනම් 18000යි 3000යි කියන්නේ කාලච්ඡේදයට අදාළ වියදම. ගෙව්වත් නැතත් කාලච්ඡේදයට අදාළ වියදම කීයද රුපියල් 21000යි. හරි. තුන්වෙනි එක මෙන්න වැදගත්. 12යි 1නේ. 12යි 1 දින 12 පොලියට ලබාගත් බැංකු ණය රුපියල් 80000යි. දෙසැම්බර් මාසයේ සඳහා ණය පොලී ගෙවා නැත. වැදගත් දේ බැංකු ණය අරගෙන තියෙන්නේ කවද්ද 12යි 1. 1යි 1 නෙමෙයි දරුවනේ. 1යි 1 ගත්තා නම් අවුරුද්දටම පොලිය ගෙවන්න ඕනේ. නමුත් අරන් තියෙන්නේ කවද්ද 12යි 1. 12යි 1 ඉඳන් 12යි 30 වෙනකම් මාසෙකට පොලිය නේද ගෙවන්න තියෙන්නේ. එහෙනම් ගෙවිය යුතුයිලු දෙසැම්බර් මාසයේ පොලිය. කීයක්වත් මුදලින් ගෙවලා තියෙනවද? නෑ නේද? මුදලින් ගෙවලා නෑ නේද? හරි. අපි ඉස්සලාම ගණනය කරගමු. මාසයට අදාළ බැංකු ණය පොලිය. හරි. ඒක අපිට නේද වෙනම හදාගන්න පුළුවන් ළමයි. හරි. කීයද බැංකු ණය අරන් තියෙන්නේ රුපියල්? ඔව් 80000ක් කියලා දීලා තියෙනවා. එන බැංකු ණය රුපියල් 80000යි. 80000ට වාර්ෂික පොලිය තමයි දීලා තියෙන්නේ 112. අපිට ඕනේ මාසෙක පොලිය. අවුරුද්දට 112යි නම් මාසෙකට හොයන්න අපි 12න් එකනේ 12න් බෙදනවා. හරි.
මෙන්න බලන්න ලේසි 12ට 12 කැපුවා 100ට 1යි එතකොට. හරි. කීයද මාසික පොලිය? රුපියල් 800යි. මාසෙකට බැංකු ණය පොලිය කීයද? 800යි. අපි හිතමු මෙහෙම ගානක 1.1 දුන්නා කියලා. 1.1 නම් බැංකු ණය අරන් තියෙන්නේ ගෙවලා නැත්තේ දෙසැම්බර් මාසයට නම් මාස 11ක ගෙවලානේ. මාස 11ක ගෙවලා අන්තිම මාසේ ගෙවලා නැහැ. දැන් මේක කියලා නෑ. මේක කියන්නේ 12.1 තමයි බැංකු ණය අරගෙන තියෙන්නේ. ඉතින් 12.1 ගත්තා නම් ළමයි පැහැදිලිනේ 12.31 වෙනකම් මාසයක කාල සීමාවක් තියෙන. මෙන්න මේ මාසයක කාල සීමාවට ගෙවිය යුතු බැංකු ණය පොලිය කීයද? රුපියල් 800යි. එහෙනම් මුදලින් කීයක්වත් ගෙවලා නෑ බැංකු ණය පොලියනේ. හරි. මේ බලන්න එහෙනම් දිනනවා බැංකු ණය පොලි මුදලින් ගෙවලා නෑ. ඉරක් ගහන්න. උපචිතයි කීයද? රුපියල් 800ක් උපචිතයි. එහෙනම් මේ අවුරුද්දේ මාසයකට තමයි අපි බැංකු ණය පොලිය ගෙවන්න ඕනේ නේ. එහෙනම් මාසයකට අදාළ කාලච්ඡේදයට අදාළ ගාණක් කීයද? රුපියල් 800යි. පැහැදිලි නේද? හරි. අංක 4. 12.31 දිනට උපචිත දුරකථන ගාස්තු 3000යිලු. ඒකෙත් අපිට කියලා නෑ මුදලින් ගෙවපු ගාණ. හරි. ලියනවා දුරකථන ගාස්තු මුදලින් කීයක්වත් ගෙවලා නැහැ. උපචිතයිලු රුපියල් 3000. එහෙනම් කාලච්ඡේදයට අදාළ ගාණක් කීයද? රුපියල් 3000මයිනේ. මුදලින් ගෙවලා නැහැ නේ ළමයි කීයක්වත්. ඊළඟ එක ගෙන ඒමේ කුලී රුපියල් 2000ක් ගෙවීමට ඇත. හරි. ඒකත් එහෙමයි. ලියනවා පස්වෙනි එක ගෙන ඒමේ කුලී ගෙවලා නැහැ. 2000ක් ගෙවන්න තියෙනවලු. රුපියල් 2000යි. කාලච්ඡේදයට අදාළත් රුපියල් 2000යි. අවසාන එක වර්ෂයේ ලිපි ද්‍රව්‍ය වියදම රුපියල් 19000ක් වුවද 5000ක් පමණක් ගෙවා ඇත. අන්න වර්ෂයට අදාළ ගාණ දීලා තියෙන්නේ. ලිපි ද්‍රව්‍ය වියදම්. හරි. ලිපි ද්‍රව්‍ය වියදම්. වර්ෂයට අදාළ 19000න් ගෙවලා තියෙන්නේ 5000යිලු ළමයි. එහෙනම් මුදලින් ගෙවා ඇති වියදම 5000යි. 19000න් 5000ක් නම් ගෙවලා තියෙන්නේ. තව ගෙවිය යුතු කීයද ළමයි? 19000න් 5000ක් ගෙවලා තියෙන්නේ. එහෙනම් 14000ක් නේද තව ගෙවිය යුත්තේ. හරි. එහෙනම් උපචිත වියදම 14000යි. කාලච්ඡේදයට අදාළ වියදම කීයද? රුපියල් 19000ක්. හරි. පැහැදිලි නේද? ඔන්න පළවෙනි වගුව සම්පූර්ණ කරගත්තා. හරි. හොඳට අවබෝධ කරගන්න. මොකද අපිට අවසාන මූල්‍ය ප්‍රකාශන හදද්දි මේක වැදගත් වෙනවා දරුවනේ. හරි. නිසා මේවා හරියටම ඉගෙන ගන්න. ඉගෙනගෙන හරියට ධාරණය කරගන්න. මාත් එක්කම ගණන් හදන්න. හරි. මෙන්න එහෙනම් ඔයාලගේ ක්‍රියාකාරකමේ පළවෙනි ප්‍රශ්නේ අපි විසඳගත්තානේ. හරි. අපි යනවා දෙවෙනි එක. ගැලපුම් කළ යුතු වටිනාකම සඳහා නිවැරදි දිත්ත සටහන වටිනාකම් සහිතව ලියන්න. මෙන්න ඒකටත් වගුවක් දීලා තියෙන්නේ. හර කළ යුතු ගිණුම සහ බැර කළ යුතු ගිණුම. දැන් අපේ ළමයි දන්නවා උපචිත වියදම් කොහොමද ගිණුම්ගත කරන්නේ? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැරනේ. හරි. දැන් අපිට ලියාගෙන යන්න පුළුවන්. මේ බලන්න. පළවෙනි එක. කීයද? කඩකුලී උපචිතයිලු රුපියල් 20000ක් නේ. හරි. කොහෙටද හර කරන්නේ එහෙනම්? කඩකුලී වියදම් ගිණුමට තමයි හර කරන්නේ නේ. හරි. අපි ලියනවා කඩකුලී වියදම් ගිණුම හර වෙනවා. කීයයිද? වටිනාකම් සහිතවනේ. කඩකුලී වියදම් ගිණුමට තමයි හර වෙන්නේ. කීයද? රුපියල් 20000ක් නේ. රුපියල් 20000යි. බැර වෙන්නේ කොහෙටද? උපචිත කඩකුලී. උපචිත කඩකුලී වියදම් ගිණුම බැර ගෙල්ලිය බැර කළ යුතු ගිණුමනේ නේද? කීයද? රුපියල් අගය දාන්න 20000යි. හරි. මෙන්න නිකන් වගුවක ලියන්න තියෙන්නේ සටහන. හර කරන්න ඕනේ කොහෙටද? බැර කරන්න ඕනේ කොහෙටද නේ? හරි. දෙවෙනි එක විදුලි ගාස්තු උපචිතයිලු 3000ක්. දැන් ලේසියිනේ. හරි. ලියනවා විදුලි ගාස්තු ගිණුම. හරි. කීයද අගය හර කරන්නේ? 3000යි. විදුලි ගාස්තු ගිණුමට තමයි හර වෙන්නේ 3000ක්.
උපචිත විදුලි ගාස්තු ගිණුම උපචිත විදුලි ගාස්තු ගිණුම බැර වෙනවා රුපියල් 3000යි. හරි විදුලි ගාස්තු ගිණුම හර 3000යි උපචිත විදුලි ගාස්තු ගිණුම තමයි බැර වෙන්නේ 3000. අංක 3 බැංකු ණය පොලීනේ 800ක් ගෙවිය යුතුයි. හර වෙන්නේ කොහෙටද? බැංකු ණය පොලී වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැරනේ. බැංකු ණය පොලී ගිණුමට තමයි හර වෙන්නේ රුපියල් 800ක්. හරි බැර වෙනවා කොහෙටද? උපචිත බැංකු ණය පොලී වගකීමක් නේ ළමයි නේද? හැම වෙලාවෙම එහෙම මතක තියාගන්න. උපචිත බැංකු ණය පොලී ගිණුම බැර වෙනවා රුපියල් 800යි. හරි. අංක 4 දුරකථන ගාස්තු උපචිත අයලු රුපියල් 3000ක්. හරි. දුරකථන ගාස්තු ගිණුම හර වෙනවා රුපියල් 3000යි. බැර වෙනවා කොහෙටද? උපචිත දුරකථන ගාස්තු. උපචිත දුරකථන ගාස්තු ගිණුම බැර වෙනවා රුපියල් 3000යි. හරි. පස්වෙනි එක ගෙන ඒමේ කුලීනේ කීයක් උපචිතයිද? රුපියල් 2000ක්. හරි ලියනවා අපේ ගෙන ඒමේ කුලී ගිණුම හර වෙනවා කීයද? රුපියල් 2000යි. රුපියල් 2000යි. බැර වෙනවා උපචිත ගෙන ඒමේ කුලී ගිණුම. උපචිත ගෙන ඒමේ කුලී ගිණුම බැර වෙනවා රුපියල් 3000යි. 2000යි නේ. රුපියල් 2000යි. හරි. අවසාන එක ලිපි ද්‍රව්‍ය වියදම් උපචිත අයලු කීයක්ද? 14000ක් නේ. හරි. ලියන්න එහෙනම් ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම හර වෙනවා කීයයිද? රුපියල් 14000යි. බැර වෙන්නේ උපචිත ලිපි ද්‍රව්‍ය. උපචිත ලිපි ද්‍රව්‍ය වියදම් වලට බැර වෙනවා රුපියල් 14000යි. හරි. පැහැදිලි නේද දරුවනේ? හරි. මෙන්න එහෙනම් අපි වගුවත් සම්පූර්ණ කරා. දෙවෙනි වගුව හර කරන්න ඕනේ කොහෙටද සහ බැර කරන්න ඕනේ කොහෙටද? දැන් අපේ දරුවෝ දන්නව නේද? උපචිත වියදම් කොහොමද ගිණුම් ගත කරන්නේ? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. හරි. අපි මේකේ තුන්වෙනි ප්‍රශ්නේ බලමු. ගැලපුම් සටහන් සඳහා දාල ජර්නල් සටහන් පිළියෙල කිරීම සහ ගනුදෙනු ලෙජරයට පිටපත් කිරීම. එහෙනම් අපිට අවශ්‍යයි ඉස්සල්ලාම අපි ගනුදෙනු පොදු ජර්නලයේ සටහන් කරන්න ඕනේ. හරි. අපි ගමු පොදු ජර්නලයක්. මතකයිනේ ආකෘතියනේ. කලින් අපි අභ්‍යාසයේදීත් සාකච්ඡා කරා. ගන්න ආකෘතිය පොදු ජර්නලය කියලා ගන්න. හරි. දිනය ජර්නල් වවුචර් අංකය විස්තරය සංගල පිටුව එහෙම නැත්නම් අපි ලෙජර් පිටුව කියලාත් කියනවා. හර බැර. හර වෙන්නේ කොහෙටද? බැර වෙන්නේ කොහෙටද නේ? හරි. රුපියල්. හරි. අපි බලමු පළවෙනි එකනේ. මෙතනින්ම බලන්න පුළුවන්නේ කඩකුලී වියදම් උපචිත අයලු කීයක්ද? රුපියල් 20000ක්. නැත්නම් අපි පළවෙනි වගුවට යනවා උපචිතයි 20000ක්. හරි. ලියන්න සටහන දිනේ දානවා අපි 2012/31 නේ. 12/31 තමයි අපි ගැලපීම් කරන්නේ. වවුචර් අංක අපි දාමු 1 කියලා.
හරි කඩකුලී වියදම් ගිණුම හර 20000යි ලියන්න සටහන කඩකුලී මේ කොනින්ම පටන් ගන්නවා අපි වියදම් ගිණුම හර අගය ලියන්න 20000යි බැර සටහන ටිකක් ඈඩ් කරලා අපි ලියනවා උපචිත කඩකුලී වියදම් ඒකට බැර වෙනවා 20000යි හරි අපි දන්නවා සංලක්ෂයක් ලියනවා මේ බලන්න සංලක්ෂය අපි ලියමු මොකද්ද මේ කරේ උපචිත කඩකුලී වියදම ගිණුම්ගත කිරීමනේ මේක තමයි කරේ සංලක්ෂය කියන්නේ පොදු ජනලයේ ගනුදෙනුවක් ලිව්වට පස්සේ ගනුදෙනුවෙන් අපි මොකක්ද කරේ කියලා කෙටි විස්තරයක් ලියනවනේ ඒකට තමයි අපි කියන්නේ සංලක්ෂය හරි මේ විදිහට අපිට වහලා දාන්න පුළුවන් හරි අපි බලමු දෙවෙනි එක ඒකෙත් දිනේ ගන්න මේකමයි 12/31 මේ වර්ෂයේ අවසාන දින වවුචර් අංක 2 කියලා දාන්න මේ බලන්න විදුලි ගාස්තු උපචිත අයලු රුපියල් 3000ක් නේ හරි ලියනවා සටහන විදුලි ගාස්තු ගිණුම ලේසි ළමයි විදුලි ගාස්තු ගිණුම හර කියලා ලියනවා අපි හර සටහන ඉස්සරහෙන් හැම වෙලාවෙම හර කියන වචනය ලියනවනේ මේක රීතියක් හරි බැර වෙන්නේ උපචිත විදුලි ගාස්තු ගිණුම උපචිත විදුලි ගාස්තු ගිණුම බැර වෙනවා 3000යි හරි මේකටත් සංලක්ෂය ලියනවා අපි මොකක්ද මේ කරේ උපචිත විදුලි ගාස්තුව ගිණුම්ගත කිරීම උපචිත විදුලි ගාස්තුව ගිණුම්ගත කිරීම හරි ඒකත් අපිට ගන්න පුළුවන් මේ විදිහට පැහැදිලි නේද හරි අපි ඊළඟ එක බලමු බැංකු ණය පොලී උපචිත අයලු 800ක් හරි මේ බලන්න දරුවනේ බැංකු ණය පොලී අපි ගන්නවා 800ක් උපචිතයි කොහොමද ලියන්නේ සටහන දිනේ දාන්න ඒකෙත් 12/31 වවුචර් අංක 3 බැංකු ණය පොලී ගිණුම බැංකු ණය පොලී ගිණුම හර වෙනවා 800යි බැර සටහන ටිකක් ඈඩ් කරලා ලියනවා උපචිත බැංකු ණය පොලී ගිණුම උපචිත බැංකු ණය පොලී ගිණුමට බැර වෙනවා රුපියල් 800යි නේ හරි අපි සංලක්ෂය ලියනවා උපචිත බැංකු ණය පොලිය ගිණුම්ගත කිරීම උපචිත බැංකු ණය පොලී ගිණුම්ගත කිරීම පැහැදිලි නේද ළමයි හරි මෙන්න අපි සටහන් 3ක් ලිව්වා ඉස්සලාම අපි පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කරනවා ඊට පස්සේ තමයි අපි ලෙජර් ගිණුම් වලට දාන්නේ නේ හරි අපි ඊටු තුරත් ලියමු හරි බලන්න ඊළඟ එක දුරකථන ගාස්තු උපචිත අයලු කීයක්ද රුපියල් 3000ක් නේ කලින් වගුවෙත් බලන්න පුළුවන් අපිට නේ හරි උපචිත වියදම් ගෙනම දීලා තියෙනවනේ 3000යි හරි ලියන්න සටහන දුරකථන ගාස්තු ගිණුම හර 3000යි දුරකථන ගාස්තු ගිණුම හර 3000යි ඒකෙත් අපි දිනේ දාන්න මේ විදිහට 12/31 වවුචර් අංක 4 ලියනවා මේ කොනෙන්ම දුරකථන ගාස්තු ගිණුම
හර 3000යි බැරසටහන ඇත් කරලා ලියනවා උපචිත දුරකථන ගාස්තු ගිණුම. උපචිත දුරකථන ගාස්තු ගිණුමට බැර වෙනවා 3000යි. හරි අපි ලියනවා පොදු ජර්නලයේ නේද සංලක්ෂය උපචිත දුරකථන ගාස්තු ගිණුම් ගත කිරීම. උපචිත දුරකථන ගාස්තු ගිණුම් ගත කිරීමනේ පැහැදිලි නේද? හරි. අපි ඊළඟ එකට යමු. අවසාන දෙක. එකෙත් මේ විදිහට අපි දිනේ දානවා. අවසාන දිනටනේ අපි ගැලපීම් කරන්නේ නේද? ශේෂ පිරික්සුමේ ඇතුළත් වෙලා නැති තොරතුරු. හරි බලන්න අවසාන එක ගෙනීමේ කුලී ගිණුමනේ. පස්වෙනි එක ගෙනීමේ කුලී ගිණුමට හර වෙනවා අපි 2000යි. උපචිත ගෙනීමේ කුලී ගිණුම බැර 2000යි. ලියන්න ගෙන ඒමේ කුලී ගිණුම අපි දන්නවනේ ගෙනීමේ කුලී කලින් පාඩමේදී කතා කරන්නේ නේ. ගෙනීමේ කුලී ගිණුම හර 2000යි. බැරසටහන උපචිත ගෙන ඒමේ කුලී උපචිත ගෙන ඒමේ කුලී බැර කරනවා 2000යි. ලියනවා සංලක්ෂය උපචිත ගෙන ඒමේ කුලී ගිණුම් ගත කිරීම. උපචිත ගෙන ඒමේ කුලී ගිණුම් ගත කිරීම. හරි අපි අවසාන එක බලමු. බලන්න ගෙනීමේ කුලී හරි ලිපි ද්‍රව්‍ය වියදම්නේ. ලිපි ද්‍රව්‍ය වියදම් කීයද? රුපියල් 14000ක් උපචිතයි. ඔචරංක 6 කියලා දාන්න. හරි. ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම හර 14000යි. බැරසටහන ඇත් කරලා ලියනවා අපි උපචිත ලිපි ද්‍රව්‍ය වියදම්. උපචිත ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුමට බැර කරන්න 14000යි. හරි. මෙන්න අපි සංලක්ෂය ලියනවා උපචිත ලිපි ද්‍රව්‍ය වියදම ගිණුම් ගත කිරීම. උපචිත ලිපි ද්‍රව්‍ය වියදම ගිණුම් ගත කිරීම. උපචිත ලිපි ද්‍රව්‍ය වියදම ගිණුම් ගත කිරීම. හරි. හරි. මෙන්න එහෙනම් අපි පොදු ජර්නලයට සටහන් කරලා ළමයි. ඊට පස්සේ අපිට කියනවා පොදු ජර්නලයට සටහන් කරලා තමයි ලෙජර් ගිණුම් වලට පිටපත් කරන්න කියන්නේ නේ. හරි දැන් පැහැදිලි. එතකොට අපි ලෙජර් ගිණුම් ගන්න ඕනේ. හරි. ගන්න ලෙජර් ගිණුම්. දිනේ විස්තරයේ සගල පිටුව වටිනාකම කියලා ගන්න. හරි. මෙන්න දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් කියලා දානවා අපි. මේකෙත් එහෙමයි. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් කියලා දාන. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය
හරි. අපි බලමු පළවෙනි ජර්නල් සටහන මතකයි නේද? අපි ලිව්වේ මොකක්ද? මේ තියෙන්නේ කඩකුලේ වියදම් ගිණුමට නේද? ගිණුම් දෙක නම් කරගන්න. ගිණුම් දෙක නම් කරගමු අපි. කඩකුලේ වියදම් ගිණුමයි උපචිත කඩකුලේ වියදම් ගිණුමයි නේ. කඩකුලේ වියදම් අනිත් එක උපචිත කඩකුලේ වියදම්. හරි. මේ බලන්න කඩකුලේ වියදම් සහ උපචිත කඩකුලී. මේක වැදගත්ම දේ තමයි ළමයි පළවෙනි වගුවට එන්න. මේ බලන්න කඩකුලී දැනටමත් මුදලින් ගෙවලා තියෙනවලු කීයක්ද? රුපියල් 40000ක්. අපි ඉස්සෙල්ලා මේක සටහන් කරගන්න ඕනේ නේ. කඩකුලී මුදලින් ගෙවලා තියෙනවා කීයයිද? රුපියල් 40000යි. හරි. එහෙනම් මුදල් බැර වෙලා කඩකුලී වියදම් ගිණුමට හරණය වෙන්නේ. හරි. මේ බලන්න දිනයක් අපිට දීලා නැහැ. හරි. මුදල් කියලා හර කරන්න ඉස්සෙල්ලාම කඩකුලී වියදම් ගිණුමට 40000යි. 40000යි. හරි. එහෙනම් උපචිතයිලු කීයක්ද? රුපියල් 20000ක් නේ. හරි. මෙන්න එහෙනම් කඩකුලී වියදම් ගිණුමට එන්න හර කරන්න 12.31 උපචිත කඩකුලී වියදම් කියලා. උපචිත කඩකුලී වියදම් කියලා කීයයිද? 20000යි. එන උපචිත කඩකුලී වියදම් ගිණුමට අපි බැර කරනවා කඩකුලී වියදම් කියලා රුපියල් 20000යි. පැහැදිලිද? හරි. මෙන් බලන්න එහෙනම් කඩකුලී වියදම මුදලින් ගෙවලා තියෙනවා 40000යි. තව උපචිතයිලු 20000ක්. ඒතර ඔක්කොම කීයද? රුපියල් 60000යි. නේද? ඔක්කොම රුපියල් 60000යි. අපි කොහෙද දාන්නේ? අපේ ඊළඟ වගුව මේ තියෙන්නේ මූල්‍ය ප්‍රකාශනවල උද්ෘත. අපි ගන්නවා වියදම් කියලා. වියදම් යටතේ ලියනවා කඩකුලී වියදම්. හරි. කීයද ළමයි? වර්ෂයට අදාළ වියදම. මෙන්න බලන්න වර්ෂයට අදාළ මුදලින් 40000යි. තව ගෙවිය යුතුයි 20000ක්. ඒතර ඔක්කොම වියදම කීයද? රුපියල් 60000යි. අපි හැම වෙලාවෙම ලාභ හෝලා ප්‍රකාශය දාන්නේ උපජිත සංකල්පයට අනුව වර්ෂයට අදාළ වියදම. කීයද එහෙනම් කඩකුලේ වියදම? රුපියල් 60000යි. ඊට පස්සේ එනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම්. හරි. මෙන්න ජංගම වගකීම් යටතේ ලියනවා උපචිත කඩකුලී වියදම්. උපචිත කඩකුලී වියදම් කීයද? රුපියල් ගෙවන්න තියෙන්නේ කීයද? රුපියල් 20000යි. පැහැදිලි නේද? වර්ෂයට අදාළ 60000යි. තව ගෙවන්න තියෙනවා කීයයිද? රුපියල් 20000යි. හරි. අපි ඊළඟ එකට යමු. දෙවෙනි එක බලන්න මොකක්ද ඕනේ? විදුලි ගාස්තු ගිණුමයි උපචිත විදුලි ගාස්තු ගිණුමයි නේ. හරි. නැවතත් ගිණුම් දෙකක් ගන්න. විදුලි ගාස්තු ගිණුම සහ උපචිත විදුලි ගාස්තු ගිණුම. හරි. ගිණුම් ගහන්න ටිකක් වෙලා යනවා ගිණුම් ගහන්න. ඔයාලට පුළුවන් තරම් වේගෙන් ගහන්න ගිණුම්. මතකයි දිනේ විස්තරය සංගල පිටුව වටිනාකමනේ 10 වසරේ ඉඳන්ම ගිණුම් ගහලා තියෙන්නේ. හරි. ලියාගන්න දිනේ විස්තරය සංගල පිටුව වටිනාකම දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. දිනය විස්තරය සංගල පිටුව වටිනාකම. හරි. සනං හරබැර කියලා දාගමු. හරබැර දාගන්න පුළුවන්. අපි දන්නවා හරබැර. හරි. ගිණුම් දෙක නම් කරගන්න. විදුලි ගාස්තු ගිණුම. මෙතෙන්දී අපිට පැහැදිලි කරන්න ඕනේ ඔයාලට වර්ෂයට අදාළ වියදම සහ උපචිත වියදම. උපචිත
විදුලි ගාස්තු ගිණුම. අපේ අවසාන බලාපොරොත්තුව තමයි ගැලපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශනයක් පිළියෙල කිරීමනේ ලාභ හුවලා ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරි මේ බලන්න පළවෙනි වගුවෙන් බලන්න විදුලි ගාස්තු මුදලින් ගෙවලා තියෙනවලු 18000ක් නේ. හරි එන්න විදුලි ගාස්තු ගිණුමට හර කරන්න මුදල් කියලා 18000යිනේ දිනයක් අපිට දීලා නැහැ. හරි උපචිතයිලු කීයද රුපියල් 3000ක් නේ. අපි දන්නවා උපචිත නම් දැන් ගිණුම් ගත කරන විදිය. විදුලි ගාස්තු ගිණුමට හර කරන්න උපචිත විදුලි ගාස්තු කියලා 3000යි. උපචිත විදුලි ගාස්තු ගිණුමට නේද දිනේ දානවා අපි 12.31. ඒ අදාළ වර්ෂයේ 12.31 අවුරුද්දක් දාන්න ඕන. හරි 12.31 බැර කරන්න විදුලි ගාස්තු කියලා කීයද රුපියල් 3000යි. දැන් පැහැදිලි මේ බලන්න දරුවනේ වර්ෂයට අදාළ විදුලි ගාස්තුව කීයද මුදලින් ගෙවලා තියෙන්නේ 18000යි තව 3000ක් ගෙවිය යුතුයි. ඒතර ඔක්කොම කීයද රුපියල් 21000යි. එනවා ලාභ හෝ අලාභ ප්‍රකාශයට විදුලි ගාස්තු හරි කීයද දාන්නේ ගෙවුවත් නැතත් වර්ෂයට අදාළ වියදම මෙහෙම මතක තියාගන්න 21000යි. ජංගම වගකීම් යටතේ නේද මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ලියනවා උපචිත විදුලි ගාස්තු කීයද දරුවනේ රුපියල් 3000යිනේ. හරි වර්ෂයට අදාළ 21000යි උපචිතයි රුපියල් 3000ක්. හරි අපි යනවා තුන්වෙනි එකට. අපිට 6යි තියෙන්නේ සටහන් කරන්න. ඒකටත් ගිණුම් දෙකක් ගමු. හරි ලියගමු අපි දිනේ විස්තරය සංගල පිටුව වටිනාකම දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් කියලා ගන්නවා අපි දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් කියලා ගන්න දිනය විස්තරය සංගල පිටුව වටිනාකම රුපියල් කියලා ගන්න. හරි අපි යමු බලන්න බැංකු ණය පොලීනේ. බැංකු ණය පොලී මුදලින් ගෙවලා නෑ ළමයිනේ. හරි එහෙනම් ගිණුම් දෙක නම් කරගන්න පැහැදිලිනේ නේද? බැංකු ණය පොලී ගිණුමයි උපචිත බැංකු ණය පොලී ගිණුමයිනේ. හරි ලියා ගන්නවා අපි බැංකු ණය පොලී ගිණුම අර බැර දාගන්න පුළුවන්. උපචිත බැංකු ණය පොලී ගිණුම උපචිත බැංකු ණය පොලී. හරි දැන් මුදලින් කීයක්වත් ගෙවලා නැහැ 800ක් ගෙවිය යුතුයිලුනේ. හරි මේ බලන්න එහෙනම් මුදලින් කීයක්වත් ගෙවලා නැහැ 800ක් ගෙවිය යුතුයි. හරි දිනේ දැම්ම 12.31 බැංකු ණය පොලී ගිණුමට හර කරන්න උපචිත බැංකු ණය පොලී කියලා උපචිත බැංකු ණය පොලී කියලා කීයද 800යි. උපචිත බැංකු ණය පොලී ගිණුමට එනවා බැංකු ණය පොලී කියලා බැර කරන්න බැංකු ණය පොලී ගිණුම කියලා බැර කරන්න 800යි. පැහැදිලි නේද? මෙන්න බැංකු ණය පොලී ගිණුම හර උපචිත බැංකු ණය පොලී ගිණුම බැර. හරි දැන් අපි මූල්‍ය ප්‍රකාශන වලට දාද්දී වර්ෂයට දාලා ගානම ගෙවලා නැහැ මාසෙයිනේ නේද? හරි ලියනවා අපි
බැංකු ණය පොලි කීයද රුපියල් 800යි. අයියේ මතකයිනේ 12යි එක අරන් තිබ්බේ. ඒතකොට මේ අවුරුද්දට අදාළව ලාභ හෝ ලාභ ප්‍රකාශයේ අපි දාන්නේ මාසෙයිනේ අදාළ වෙන්නේ. මාසෙට අදාළ පොලි 800යි. හැබැයි 800ම ගෙවලා නැහැ. එහෙනම් ඒක දානවා ජංගම වගකීම් යටතේ උපචිත බැංකු ණය පොලි උපචිත බැංකු ණය පොලි 800යි. හරි පැහැදිලි නේද ළමයි? හරි. අපි යනවා ඊළඟ එකට ගිණුම් දෙක ගමු. පුළුවන් තරම් ඔයාලට නේද ප්‍රැක්ටිස් කරන්න. දිනේ විස්තරය සඟල පිටු වටනාකම ගන්න ගිණුම් වල ටී ගිණුම් ගහලා දාන්න පුළුවන් අපිට මේක ලේසියට. නමුත් විභාගෙදී ඔයාලට ටී ගිණුම් ගහන්න බෑ. සම්පූර්ණ ගිණුම් අවශ්‍යයි. ලියන්න දිනය විස්තරය සඟල පිටුව වටිනාකම රුපියල් කියලා දාන්න. දිනය විස්තරය සඟල පිටුව වටිනාකම රුපියල් කියලා ගන්න. හර පෙර දාගමු අපි. හරි බලන්න අපි ගිණුම් දෙක නම් කරගමු. දුරකථන ගාස්තු ගිණුමයි උපචිත දුරකථන ගාස්තු ගිණුමයි. දුරකථන ගාස්තු අනිත් ගිණුම නම් කරගන්න උපචිත දුරකථන ගාස්තු. හරි බලමු අපි මුදලින් ගෙවලා තියෙනවද කියලා ළමයි. දුරකථන ගාස්තු බලන්න කීයක්වත් මුදලින් ගෙවලා නැහැ. එහෙනම් උපචිතයි රුපියල් 3000ක් නේ. හරි අපි සටහන ලියනවා. දිනේ දාමු 12.31 දුරකථන ගාස්තු ගිණුමට හර කරනවා අපි උපචිත දුරකථන ගාස්තු කියලා 3000යි. උපචිත දුරකථන ගාස්තු ගිණුමට බැර කරනවා අපි 12.31 දුරකථන ගාස්තු කියලා 3000යි. පැහැදිලි නේද? හරි. දැන් අපි බලමු ලාභ හෝ අලාභ ප්‍රකාශයට දානවා දුරකථන ගාස්තු. හරි කීයද? වර්ෂයට අදාළ මුදලින් කීයක්වත් ගෙවලා නැහැ. මුළු ගාණම ගෙවිය යුතුයි 3000යි. එහෙනම් උපචිත දුරකථන ගාස්තුවත් අපි දානවා උපචිත දුරකථන ගාස්තු. මුදලින් ගෙවලා තිබ්බොත් මුදලින් ගෙවපු එකයි ගෙවිය යුතු එකයි දෙකේ එකතුව දාන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශයටනේ. හරි මේක එහෙනම් මුදලින් කීයක්වත් ගෙවලා නැහැ. දුරකථන ගාස්තු 3000යි. උපචිතත් කීයද? රුපියල් 3000යි. පැහැදිලි නේද? හරි. ඊළඟට ගිණුම් දෙක ගමු අපි ඉක්මනට. මේත් එක්කම අපි අනිත් ගිණුම් දෙකක් ගහමු. ලේසි.
පැත්තෙත් ඒ විදිහටම ගමු අපි. යාගමු අපි දිනේ විස්තරය සංගල පිටුව වටිනාකම. හරි මේ විදිහට අපි ලියාගත්තා ගිණුම් ටිකේ දිනේ විස්තරය සංගල පිටුව වටිනාකම කියලා. හරබෙර දාගමු අපි. හරි මේ බලන්න පළවෙනි වගුවට යන්න ඊළඟ එක මොකක්ද? ගෙනීමේ කුලී මුදලින් ගෙවලා නැහැ උපචිතයිලු 2000ක්. හරි අපි ගිණුම් දෙක නම් කරගන්නවා. ගෙන ඒමේ කුලී ගිණුම අනිත් එක උපචිත ගෙනීමේ කුලී. උපචිත ගෙන ඒමේ කුලී ගිණුම කියලා ගන්න පුළුවන්. හරි මේ බලන්න කීයක් ගෙනීමේ කුලී උපචිතයිද? පළවෙනි වගුවෙන් බලන්න. ඔව් ගෙනීමේ කුලී උපචිතයි කීයක්ද? රුපියල් 2000ක්. හරි සටහන් කරන්න. අවසාන දිනේ දාලා ගෙනීමේ කුලී ගිණුමට හර කරනවා අපි 12.31 උපචිත ගෙනීමේ කුලී කියලා. උපචිත ගෙනීමේ කුලී කියලා 2000යි. එන උපචිත ගෙනීමේ කුලී ගිණුමට බැර කරනවා අපි 12.31 ගෙන ඒමේ කුලී කියලා 2000යි. හරි මෙන්න එහෙනම් පැහැදිලි ගෙනීමේ කුලී. ඊට පස්සේ අපි යනවා මූල්‍ය ප්‍රකාශන වල උද්ෘත යටතේ වියදම් යටතේ දානවා ගෙනීමේ කුලී. මතකයි ඔයාලට ගෙනීමේ කුලී අපි දාන්නේ විකුණුම් පිරිවැය හොයද්දී ලාභ හුවලා ප්‍රකාශයේ ඉහළ කොටසේ තමයි ගැලපීම කරන්නේ නේ. හරි එහෙනම් ගෙනීමේ කුලී වර්ෂයට අදාළ ගාන 2000යි. 2000ම ගෙවලා නැහැ තාම. එහෙනම් ගෙවිය යුතුයි. ඒක අපි දානවා කොහෙද? ජංගම වගකීම් යටතේ උපචිත ගෙන ඒමේ කුලී කීයද? රුපියල් 2000යි. හරි අපි අවසානයකට යනවා ළමයි. හරි මේ බලන්න අවසානක මොකක්ද? ලිපි ද්‍රව්‍ය වියදම් මුදලින් ගෙවලා තියෙනවලු කීයද? රුපියල් 5000ක්. උපචිතයි කීයද? රුපියල් 14000ක්. හරි අපි ගිණුම් දෙක ගැහුවා. හරි ගිණුම් දෙක නම් කරගන්න. ගිණුම් දෙක නම් කරගන්න. ලිපි ද්‍රව්‍ය වියදම්. ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුමයි උපචිත ලිපි ද්‍රව්‍ය වියදම්. උපචිත ලිපි ද්‍රව්‍ය වියදම්. හරි හර බැර දාමු අපි. හරි මුදලින් කීයක් ගෙවලා තිබ්බද? ලිපි ද්‍රව්‍ය වියදම් රුපියල් 5000ක් ගෙවලා තිබ්බ නේද? හරි එන්න එහෙනම් දිනේ දාන්න නේද? අපිට දිනයක් දීලා නැහැ. මේ විදිහට දාන්න. මුදල් කියලා හර කරන්න 5000යිනේ. මුදලින් ගෙවලා තිබ්බ 5000යි. තව ගෙවිය යුතුයිලු කීයද? රුපියල් 14000ක්. හරි අපි සටහන් කරනවා 12.31
උපචිත ලිපි ද්‍රව්‍ය වියදම් උපචිත ලිපි ද්‍රව්‍ය වියදම් 14000යි. එනවා අපි උපචිත ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුමට බැර වෙනවා 12.31 ලිපි ද්‍රව්‍ය වියදම් කියලා 14000යි. හරි දැන් බලන්න දරුවනේ වර්ෂයට අදාළ කීයද එතකොට මුදලින් ගෙවලා 5000යි 14000ක් තව ගෙවිය යුතුයි. ඒතර ඔක්කොම කීයද රුපියල් 19000ක් එනවනේ. හරි මේ බලන්න එහෙනම් ලාභ හෝ අලාභ ප්‍රකාශයේ අපි දානවා වර්ෂයට අදාළ වියදම ලිපි ද්‍රව්‍ය වියදම කීයද රුපියල් 19000යි. නමුත් මුදලින් ගෙවලා තිබ්බේ 5000යි. එහෙනම් තව ගෙවිය යුතුයි කීයද රුපියල් 14000ක් ගෙවිය යුතුයි. ඒක අපි දානවා ජංගම වගකීම් යටතේ උපචිත ලිපි ද්‍රව්‍ය වියදම් උපචිත ලිපි ද්‍රව්‍ය වියදම් කීයද රුපියල් 14000යි. පැහැදිලි නේද? හරි එහෙනම් ඔන්න අපි පළවෙනි ගැලපුම් සටහන පුළුල්ව සාකච්ඡා කරා අභ්‍යාස ගොඩක් කතා කරා. එහෙනම් ඔයාලා මතක තියාගන්න තියෙන්නේ උපචිත වියදම් කියන්නේ ව්‍යාපාරයේ මොකක්ද උපචිත වියදම් කියලා කියන්නේ ගිණුම් වර්ෂයට අදාළයි. ගිණුම් වර්ෂයේ අවසාන දින වන විටත් තාම ගෙවලා නැති වියදම් වලට අපි කියනවා උපචිත වියදම්. මේක ව්‍යාපාරයට වගකීමක්. එහෙනම් ඒක අපි කොහොමද ගිණුම්ගත කරන්නේ? අදාළ වියදම් ගිණුම හර උපචිත වියදම් ගිණුම බැර. ඊට පස්සේ අපි හැම වෙලාවෙම වර්ෂයට අදාළ වියදම යනවා කොහෙටද? ලාභ හෝ අලාභ ප්‍රකාශයේ වියදම් යටතේ උපචිත වියදම් ප්‍රමාණය යනවා ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ. හරි. එහෙනම් අපි ඔයාලගේ දෙවෙනි ගැලපුම් සටහන අපි දන්නවා ලැබිය යුතු ආදායම් නේ. හරි ලැබිය යුතු ආදායම් සම්බන්ධයෙන් අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු.